අයිබන් තේනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අපි ගිය සතිය තුල නේද? ගිය සතියේ මම ඔයාලත් එක්ක කතා කරා 10 ශ්‍රේණිය තුල තියෙන මොනවද ඔයාලට ඉගෙන ගන්න තියෙන දේවල්. මම දැන් ඒවා අද මතක් කරන්නේ නෑ. හොඳද? ඒ කියන්නේ පුතේ අපි ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය නේද? ඒත් එක්කම ඔයාගේ විෂය නිර්දේශය තුල 10 ශ්‍රේණියට තියෙන වැදගත්කම මම වාත් එක්ක ගිය සතියේ ගොඩ වෙලා අරන් කතා කරා. ඒ අතරේ ඔයාට 10 ශ්‍රේණිය තුල පළවෙනි වාරය තුලට નિયમિત පාඩම් 6ක් තියෙනවා කියලා කිව්වා. නේද? ඒ පාඩම් 6 අතරින් ඔයාත් එක්ක මම කතා කරන්නේ පළවෙනි මාතෘකාව ගැන. පළවෙනි පාඩම. පළවෙනි පාඩම තමයි අපේ 10 ශ්‍රේණිය තුල තියෙන ජීවයේ රසායනික පදනම කියන මාතෘකාව. ඒ කියන්නේ පුතේ අපේ මේ ජීවි දේහ නේද? ශාක සතෙක්ගේ දේහයක් ඇඟ නේද? අපි දේහය කියන්නේ ඇඟ. ඉතින් මෙන්න මේ ශරීර කොයි විදියටද ගොඩනැගිලා තියෙන්නේ? ඒකේ රසායනික පදනම මොකක්ද කියලා තමයි පාට පළවෙනි පාඩම තුල අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඉතින් අපි ටිකක් ආරම්භ කරා ගිය සතියේ නේද? ගිය ඉරිදා දවසේ ඊළඟට ඉරිදාවල් දැන් මේ වෙනකොට දෙකක් කරලා තියෙනවා. ඒත් එක්කම බ්‍රහස්පතින්දා ගිය බ්‍රහස්පතින්දා ඔයාගේ අද දෙවනි දවසේ තමයි 10 ශ්‍රේණියේ දෙවනි දිනය බවට පත් වෙනවා අද දවස. ඔයාලට මතකයිද පුතේ මම ඉස්සර වෙලාම කතා කරා පදාර්ථ ගැන. නේද? අපි අවට තියෙන ස්කන්ධයක් තියෙන අවකාශයේ ඉඩක් ගන්න බොහෝ දේවල් අපි පදාර්ථ කිව්වා. මම ඒවා රූප වලට දැන් ආයි යන්නේ නැහැ. ඉතින් මේ පදාර්ථයට පොඩිම චුට්ටක් නේද? අපි එහෙම කිව්වොත් පදාර්ථයක් කඩාගෙන ගියොත් නේද? ඒකේ අවසානම පුතේ කැණුම් ඒකකය වෙන්නේ පරමාණු. හරි පරමාණු. ඒතර ඔයාලා දන්නවා මේ තියෙන්නේ මම පුතේ එක අපිට මැග්නීසියම් කියන්නේ මැග්නීසියම් පදාර්ථය එහෙම නැත්නම් මැග්නීසියම් මූලද්‍රව්‍ය. මැග්නීසියම් මූලද්‍රව්‍යයක් හැදිලා තියෙන්නේ මැග්නීසියම් පරමාණු ගොඩකින් කියන එක තමයි මේ රූපයේ අදහස. හරිද? සෝඩියම් මූලද්‍රව්‍ය කියන එක හැදිලා තියෙන සෝඩියම් පරමාණු ගොඩකින්. ඒතර සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් ඔය වගේ ගොඩාරියක් මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය තුල ඒ අදාළ පරමාණු තමයි ඒ ජාතිය පරමාණු තමයි අපි කිව්වා තියෙන්නේ කියලා. හරිද? මේ තියෙනුත් එතකොට එක ජාතියනේ. එක ජාතිය. ඔන්න බලන්න. එක ජාතිය මූලද්‍රව්‍ය පරමාණු තමයි ඔයාලට මම මේවා පෙන්නුවා. ගිය සතියේ. හරි? මැග්නීසියම්, කැල්සියම්, හයිඩ්‍රජන් නේ කාබන් තියෙනවා. ඉතින් මේවා දෙන්නෙක් විතර එකතු වුණොත් මතකයි. ඔන්න ඔහොම. අන්න මම එහාට යන්නම්. මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් පරමාණුවකුයි ක්ලෝරින් පරමාණු පුතේ දෙන්නේ. එකට එකතු වුණොත් හැදෙනවා අපි කියනවා පුතේ මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ්. ඉතින් මේවට අපි කියනවා පුතේ සංයෝග කියලා. සංයෝග. හරිද? සංයෝග. එහෙනම් මොකක්ද ඇත්තටම සංයෝගයක් කියන්නේ? ටිකක් ලොකු එක්කෙනෙක් නේද? එයා තුල ඒතකොට තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකක් හෝ කීපයක්. පරමාණු නම් ගොඩාරියක් නේද? පරමාණු ගොඩාරියක්. ඉතින් එච්චර ඔළුවට බර ගන්න එපා. මෙන්න මේ සංයෝග මූලද්‍රව්‍ය මේවා ගැන තමයි අපේ ශරීරවල කොහොමද මේවා තියෙන්නේ කියලා තමයි වත් එක්ක මම කතා කරේ. මේ බලන්න පුතේ පරමාණු මූලද්‍රව්‍ය නේද? පරමාණු මූලද්‍රව්‍ය එකතු වෙලා අපි දන්නවා සංයෝග හැදෙනවා කියලා. ඔක් තමයි සාමාන්‍ය සාරාංශ සටහන. පදාර්ථයක පොඩිම අවස්ථාව පරමාණු ගොඩක් මූලද්‍රව්‍යයක්. පුතේ මූලද්‍රව්‍ය කිහිපයක් එකට එකතු වෙලා හැදෙන ඒවට කියනවා අපි සංයෝගයක් කියලා. හරිද?
පුතේ ජලය කියන්නේ සංයෝගයක්, සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සංයෝගයක්, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සංයෝගයක් නේද? කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් දෙන්නේ CO2. එහෙනම් වායුමය සංයෝගයක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. ඉතින් ඔන්න මම පුතේ ඔයා කතා කර ඉන්න අතරේ අපි ගියා අපේ ශරීරය පිළිබඳ කතා කරන්න නේද? එන්නේ ඒකමයි. හා ඔන්න ආගේ පාඩම ආරම්භ කරපු තැන නේද? අපේ 10 පන්තියේ ළමයින්ගේ අද පන්තියේ මේ 10 පන්තියේ පළවෙනි පාඩම යන්නේ 2022 10. ඉතින් නමුත් මම ඒකට ආරාධනා කරා ලින්ක් එක දීලා තියෙනවා. දැනට මේ අවුරුද්දේ විභාග ලියන දරුවන්ට නොමිලේ එන්න පුළුවන් අහගෙන ඉන්න. ඒගොල්ලන්ට මේව මතක නැත්තම් ඊළාට දැනට තාමත් 10 වසරේ ඉන්න ළමයි ලබන අවුරුද්දේ 11 ඉන්න අය. ඒගොල්ලන් මාත් එක්ක මේ පාඩම් වලට සම්බන්ධ වුණේ නැත්තම් ඔන්න පුතේ ඔයාටත් ලින්ක් එක එවලා ඇති. එතකොට අපේ පරණ 9 ශ්‍රේණියේ දරුවෝ ඒ කියන්නේ අයිතිකාරයෝ නේද? මේ පාඩමේ ඇත්තම අයිතිකාරයෝ තමයි ගිය අවුරුද්දේ 9 පන්තියේ හිටිය දැන් 2022 10 පන්තියට යන අපේ පැටවු. හරිද? එයාලගේ තමයි පාඩම. අරගොල්ලන්ට පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඇවිල්ලා හොම්බ දාන්න පොඩි අවස්ථාවක් දෙනවා. මතක නැති අය නේද? මේ පාඩමේ ප්‍රශ්න එන නිසා. පුතේ ඉතින් මම ඔයාට කතා කරා නේද? මොනවද කතා කරේ? මේ තියෙන්නේ පුතේ මෙන්ඩලියන් හොයාගත්ත ආවර්තිත වගුව. මේකේ මූලද්‍රව්‍ය තියෙනවා 100කට වැඩි. ඔතනින් ස්වභාවිකවම අණු දෙකක් තියෙනවා පරිසරය තුල. අනිත් ඒවාක් තියෙනවා. නමුත් අපි මේ පාඩමට අදාළව කියන්නේ ස්වභාවිකව අණු දෙකක්. මේ අණු දෙකෙන් 25ක් මතකයි නේද? ඔව් 25ක්මයි පුතේ ජීවි දේහ නිර්මාණයට ගිහිල්ලා තියෙනවලු. හරි ඒ කියන්නේ මිනිස් ශරීරයක ගහක හරි ශාක දේහයක් අපි ගත්තොත් ගහක් තනකොළයක් හරි කමක් නැහැ. ඒ හැම එකකම මේ සාමාන්‍ය මූලද්‍රව්‍ය වලින් 25 දෙනෙක් ඒ දේහ නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. ඔක තමයි ඇත්ත කතන්දරය. පැහැදිලිද? පුතේ ඉතින් ඔතන තියෙන 25න් අඳින්න කියපු එක ප්‍රස්ථාරය ඇඳා මිසා හොඳයි පුතේ. හරි. ඔව් මං කිව්වා අඳින්න කියලා ප්‍රස්ථාරයක් නේද? අපි බලමු ඒක. හරි. ඉතින් ඊට පස්සේ මොකද කිව්වේ? ඉතින් ඊට පස්සේ මොකද කිව්වේ නෙමෙයි නේද? පුතේ මෙතන තියෙන 25න් කී දෙනෙක්? 4 දෙනෙක් නේද? 4 දෙනෙක්. අය පුතේ 4 දෙනෙක් දායක වෙනවා. ඔන්න ප්‍රධාන වශයෙන්ම අපේ ඇඟේ ප්‍රධාන 4 දෙනෙක් දායක වුණා. ඔන්න බලන්න ඔයාට ඒක පෙන්නන්නම්. ගමන යනවා. හරි ආවා. හරි පුතේ ඔන්න මට දානවයි නම් අපේ දරුවෝ පාඩම් කරපු කට්ටිය මතකයි නේද පුතේ? අපේ ඇඟේ තියෙන මූලද්‍රව්‍ය 25න් 4 දෙනෙක් තමයි ප්‍රධාන. මෙන්න එතනිනුත් මම ඔයාට කිව්වා වැඩිපුරම ඉන්න මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන් කියලා. මතකයි නේද? ඔව්. 25 දෙනාගෙන් වැඩි ප්‍රතිශතයක් වැඩි ස්කන්ධ ප්‍රතිශතයක් ඒ කියන්නේ 65 මේ ඔක්කොම වලට මතක තියෙන්න ඕන. ඔක්සිජන් තමයි දායක වෙන්නේ නේද? ඉතින් ඊළඟට අපි ගත්තොත් දෙවනියට වැඩියෙන් තියෙන කාබන්. මේ වගේ සතිය කියපුවා අද අලුතෙන් කවුරු හරි දරුවෙක් ඉන්නවනම් මම මේවා වේගෙන් කියන්නේ මොකද බලයි අලුතෙන් ආපු දරුවෝ නේද? මේවා පුතේ කිව්වා. මේ පාඩම YouTube එකට දාලා තියෙයි. එතකොට ඔයා ගිය සතියේ රෙකෝඩින් එක බලන්න. ඒකේ සරලව එමීට සියලු දේ විස්තර කරලා තිනවා. මම මේ දැන් කතා කරන්නේ ගිය සතියේ පොඩි මතක් කිරීමක්. හරිද? right. කාබන් තමයි පුතේ දෙවනියට වැඩි. මතකද තුන්වෙනියට අපේ ඇඟේ වැඩිපුර තියෙන එක්කෙනා? හයිඩ්‍රජන් නේද? හයිඩ්‍රජන්. හෙට පන්තියේ තියෙනවා පුතේ උදේ
මම මේ තාම ළමයි තාමත් එවින් ගමන් ඉන්න නිසා කිව්වේ නැත්තේ අමතර පන්ති හෙට ඉඳන් තියෙනවා ඔයාට තියෙනවා හෙට 8 සිට 10 දක්වා අමතර පන්තිය අද නතර කරන තැන ඉඳන් තමයි පාඩම යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එන්න නැත්තම් පළවෙනි පාඩම තනින් තනින් ඒවා සම්බන්ධ වුණොත් ඔයාලට පළවෙනි පාඩම තේරෙන එකක් නෑ. හරිද? ඒ නිසා හෙට උදේ 8ට තියෙනවා ඊළඟ 27 සඳුදා. මොන ලියාගත්තේ නැති අය ලියා ගන්න. හෙට සිකුරාදා 8යි කාලට ඔයා එන්නේ ඉතින්. 27 සඳුදා 8:10 31 සිකුරාදා 8:10 දවස් 3 දාලා තියෙන්නේ. එහෙම දවස් 3ක් තියෙනවා. 8යි කාල විතර බැරිද? ඔයා 8යි කාලට එන්න ඉතින්. මම 8ට පටන් ගන්නවා 8යි කාලෙකට 8යි 5 8යි 10 විතර වෙයි පටන් ගන්නකොට නේද? ඔව් ඒ නිසා පුළුවන් තරම් 8යි 5 8යි 10 වෙනකොට සම්බන්ධ වෙන්න. හරි නේද? හරි. ඉතින් මම පොඩ්ඩක් තියෙන මූලද්‍රව්‍ය කවුද? මෙයා හයිඩ්‍රජන් තමයි 10ක් තියෙන්නේ නේ. ඊළඟට 3ක් තියෙන මූලද්‍රව්‍ය අපේ නයිට්‍රජන්. මම වාට කිව්වා මේක පටලව ගන්න එපා වායු ගෝලයක් එක්ක කිව්වා නේද? ඒ කියන්නේ වායු ගෝලය ඒවා ගන්නවා නයිට්‍රජන් තමයි 78ක්. ඒ වායු ගෝලයනේ රෑ පන්ති තියේද අද තියනවද ඔයගොල්ලෝ? නෑ අද නෑ. අද බ්‍රහස්පතින්දාට නෑ. ඒ පන්ති ඊයේද කොහෙද තිබුණානේ නේ? ඊයේද හෙටද බඳ? හෙට ඔව්. හෙට තියෙන්නේ පුතේ හෙට රෑට. පරණ 9 නේද? පරණ 9 දේවල් ටික රිවිෂන් එකක් යනවනේ ඉස්කෝලේ තාමත් ඔයා 9 ඉන්නේ හින්දා 7ට. හරි. 7ට තමයි. පුතේ එහෙනම් නයිට්‍රජන් කියන්නේ අපේ ශරීර ජීවී දේහකට නගන්න නම් මතක තියාගන්න පොඩ්ඩක් තියෙන මූලද්‍රව්‍ය ටිකයි තියෙන්නේ 100ට කීයද 3යි ඊළඟට ওই ප්‍රධාන 4 දෙනානේ පුතේ කවුද නම ටට්ටක් ගාලා තනියෙන් කියන්නේ ඔක්සිජන් කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් අන්න 25න් 4ක් එතකොට තව ඉන්නවා ඒගොල්ලන්ට අපි කියන්නේ වෙනත් මූලද්‍රව්‍ය කියලා ඒවා තියෙනවා පුතේ 104ක්. ඇත්තටම කිව්වොත් නයිට්‍රජන්ටත් වැඩි නේද? හරිද තේරුණාද? ඔන්නමයි පුතේ බාර් chart එකකින් අපි දැක්වුවොත් මේ විදිහට තමයි බාර් chart එක මම කිව්වා ගෙදරදී ඔයාට ටියුට් එකේ අඳින්න කියලා. අපි මොකද ඇලෙව්වේ අර මොකක්ද ඇලෙව්වේ? ඔව් pie chart එකක් නේද? ඒ කියන්නේ මොකද්ද pie chart එකක් කියන්නේ? වට ප්‍රස්ථාරයක්. පුතේ ඔය මොනවද? සල්ෆර්, ෆොස්ෆරස් තියෙනවා නේද? සෝඩියම් තියෙනවා. කැල්සියම්. ඒගොල්ලොත් ඉන්නවද අපේ ඇඟේ? ඔව්වනේ ඉන්නවා. සින්ක් ඉන්නවා. හරි ඉසඩෙන්, මැග්නීසියම්, කැල්සියම්, ක්ලෝරින්, යකඩ. මෙන්න පුතේ යකඩ, අයන්. මතක තියාගන්න. ඇඟේ තියෙනවා යකඩ ඕන ජීවී දේහ. හරි ඉතින් ඔන්න මම ආපහු එක දාලා පෙන්නන්නම් ඔයාලට මේ ටික. මේ ඉන්නේ පුතේ අර 104. ඒ කියන්නේ 25න් 4ක් ප්‍රධාන 4නේ. එහෙමනේ කිව්වේ. ඉතුරු සෙට් එකම ඔක්කොම මෙතන නෑ හොඳේ. මම ටිකයි ඔය දාගෙන තියෙන්නේ. බෝඩ් එක පිරෙන්න තනින් තන දාලා තියෙනවා. එතකොට ගොඩාක් ඉන්නවා ওই පාටින්ම පාටත් කරා යෂෙන් හොඳයි. ඒව තමයි හැදෙන දරුවෝ අපි ඉස්සරහා හොඳට පැහැදිලි දරුවෝ ඉන්නවා පන්තියේ. නේද කියන විදියටම වැඩේ කරන හරි හොඳයි පුතේ සන්තෝසයි හරි ඒ කියන්නේ මොකක්ද දන්නවද මට යෂෙන් පොඩි මැසේජ් එකක් දානවා මගේ chart එකේ විදියටම එයා බාර් chart එකක් ඇඳගත්තලු හොඳයිනේ නේද කොච්චර හොඳයි මෙන්න මෙතන අපි ඇලෙව්වේ පුතේ pie chart එකක් වට ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ ඔක්සිජන් ප්‍රමාණය මහා ගොඩක් ඊළඟ කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් වෙනවා කොහොම තියෙන්නේ මම ඔයාට කිව්වා ඔයාට පුළුවන් නම් බාර් chart එක මේක පොඩ්ඩක් මෙහෙයින් වගේ ඇඳලා මේ හරියෙන් ඇඳ ගන්න කියලා තීර ප්‍රස්ථාරයක් මේ වගේ. අන්න ඒක අපේ දරුවෝ ගොඩක් අය ඇඳලා ඇති කියලා හිතනවා. මොකද 10 පන්තියේ අවදානම ගැන මම කිව්වා නේද? ඒ නිසා අපේ දරුවන් හරි කැමැත්තෙන් වැඩේට බැස්සේ ගිය සතිය තුල නේද? තාම උමනාවෙන් ඒ ගත්ත ගැම්ම නේද අපි එහෙම කියමු. ඔයාට මං එදා දුන්න ගැම්ම
ඔයා නතර කරන්න පුතේ වාගේ O level විභාගයෙන් පස්සේ කියන්නේ O level වලට වෙනකම් මම ගැම්ම දෙනවා. එතනින් පස්සේ ඉතින් මට ඔයත් එක්ක ඉන්න බැරි වෙයි නේ. ඇයි ඔයා මාව දාලා යනවනේ. කොහෙද යන්නේ? ඔයා යනවා A level කරන්න. එතකොට මිස්ව අඳුරන්නෙත් නෑ, සර්ව අඳුරන්නෙත් නෑ. එහෙම වෙයිද දන්නේ නෑනේ. නෑ නේද? ඔව් පස්සේ වගදී හම්බුනහම පොඩක් කතා කරන්න. කට කැඩෙන කන් කිව්වේ නේ මිස්. ඔව් ගන්නේ. හැමතිස්සෙම කට කැඩෙනකම් උගන්නනෝ ඉන්නේ. O level පන්තිය වෙනකම්ම ඔහම තමයි කෑ ගහලා ඔයගොල්ලන්ව ඒහෙකට ගේන්න තමයි ලොකු try එකක් දෙන්නේ. හරිද? ඒක වගේම හොඳ දරුවෙක් වෙන්න ඕන නේද? හොඳ දරුවෙක් වෙන්න ඕන. රටට, දැයට, පාසලට, යාළුවොන්ට, අම්මට, තාත්තට හොඳ. හරිද? එතනින් එහා පුතේ ගුරුවරු සපෝට් කරන්න ගොඩක් ඕනේ නැහැ. ඔයාට ඉස්සරහා පැහැදිලි. ඔයා යන ටාගට් එකක් තියාගන්න කියලා මං කිව්වා. හරිද? ඒකයි මං ඉතින් O level වලින් පස්සේ ගොඩක් වෙලාවට මාව අමතක වෙයි සමහර වෙලාවට. ඔයාට තියෙන වැඩත් එක්ක ඔයාට හරියට වැඩ එතකොට. හරි අපෝ නෑ මිස් අමතක වෙන්නේ නෑලු. ඒක එහෙනම් කවන්නේ. හරි. එහෙම කියපු කට්ටිය ඉන්නවා පුතේ ඉස්සරහ. ඒ වුණාට මං එහෙම තරහ නෑ. මං දන්නවා A level කරන්න ගියාම ඔයා ওই මට දැන් කියන ඒවා කරන්න ඔයාට ඔයාලගේ හිතවල ඉන්නවා අපි. මගදී දැක්කත් දඟලලා කෑ ගහලා ළඟට එනවා. හරි. නමුත් අර හැමදාම කතා කරන්න හැමදාම දකින්න ඒ වගේ ඒවා ඇත්තටම වෙන්නේ නැහැ පුතේ. ඉතින් හොඳේ නේද? මොකද ඔයා A level කරන්න ගියහම ඔයාට ඒ සබ්ජෙක්ට් බදාගත්තම කවුරුවත් මතක නැහැ පුතේ ඒ වැඩේට බැස්සම. A level කියන්නේ තනිකරම තරඟකාරී විභාගයක්. ඒකෙන් ඔයා කැම්පස් යන්න තමයි තරඟ කරන්නේ. හරිද? ඉතින් ඒ අතරේ පොඩි තැනක අපිව තියාගන්න හිතේ නේද? මොකද A level මට්ටමට ඔයාව ගෙනාවේ ඊට පහළ ගුරුවරු කියන එක ඔයාට මතක තියෙන්න ඕන. නේද? O level මට්ටමේ ගුරුවරු ටික. ඒ නිසා නෝ A level කරන්න යන්නේ. එහෙම නැත්නම් මොකෝ එකපාරටේ අපේ සමහර දරුවෝ ඉන්නවා උනාට A level පන්ති වලට ගියාම අර පරණ මොන්ටිසෝරි ගුරුවරයා දැක්කත් අහක බලන් යනවා. එහෙම එපා ඉතින් නේද? එහෙම කරන්න එපා. එහෙම කරොත් ඉතින් ඉස්සරහා හරියක් නිකන් හරි නෑ ඒක. නේද? තමන්ගේ හිතටත් හරි නෑ. අනේ දෙයියනේ මොනවා හරි වචනයක් හරි ඉගෙනුවා නේද? ඉස්කෝලේදී හරි එහෙම කියලා නේ? හරි. ඔන්න මම පුතේ එනම් හොඳ දරුවෙක් වෙන්න කියලා මම කිව්වේ මතක තියාගෙන. පුතේ මම ඊට පස්සේ වත් එක කතා කරා මෙන්න මේ සංයෝග ගැන. ඔන්න අපි ඉක්මනට එමු. සංයෝග. දැන් අපි කතාව කෙලින්ම සංයෝග. මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝග හැදෙන්නේ. ඔයා තුලේ බේසික් එක තියනවාද? ඉතින් මේ සංයෝග විදියට තමයි ජීවි දේහ තුල තියෙන්නේ. මූලද්‍රව්‍ය. ආයි කියනවා මම ඒ වාක්‍ය පැහැදිලි නැති දරුවෙකුට. අපේ ඇඟේ අර කිව්ව පුතේ ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන් නේද? වෙනත් මූලද්‍රව්‍ය මැග්නීසියම්, ඔය වගේ සිංක්, ක්ලෝරින්, යකඩ ඒවා තියෙන්නේ කොහොමදමයි පුතේ? සංයෝග විදියට. කට්ටිය ටික දෙනෙක් එකතු වෙලා තේරෙන්න ඕනේ. නේද? තේරෙන්න ඕනේ. හරිද? අන්න හරි. කාබන් දෙකක් හෝ ආහා A level ලියලා ඒ අරන් එන්නම් මිස් බලන්න. හොඳයි. එහෙම තියෙන්න ඕනේ. හරි. මැත්ස් කෙනේ මැත්ස් කරන්න, බයෝ කරන්න නේද? හරි. ඔයාට ඕන එකක් කරන්න. ඉතින් ඔයා දක්ෂ පැත්තෙන් යන්න පුතේ. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග මොනවාද මම පුතේ මම ඔයාලට කිව්ව? කාබනික සංයෝග කියන්නේ බුදු අම්මෝ ඔන්න තොගයක් ආවා. නේද? මෙන්න මම පුතේ කාබනික සංයෝග මේවා තුල හොඳට බලන්න ඇස්ති කරලා කාබන් තියලා පුතේ ගොඩක් කාබන් එකක් නෙමෙයි කාබන් ගොඩක් මම ඔයාලට මේ සතියේ පටපාඩම් කරවල ඇරි කාබන් ගොඩක් තියෙන්න ඕනේ නේද? ඊට අමතරව හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ක්ලෝරින් ඔහොම ඒවත් තියෙනවා අපේ කාබන්ගේ ඇඟේ එල්ලිලා. එහෙම වුණාම අපි ඒවට කියනවා කාබනික සංයෝග. හරියට බේසික් දාගන්න. හරිද? අද දවසේ මට ඒක දාගන්න ඕනේ ඔයාගේ ඔළුවට. හොඳට මතකයි මිස් රයිට් හොඳයි. ඔන්නමයි පුතේ ඒ සාමාන්‍යයෙන් අපි කියනවා කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග කාබනිකයි. නමුත් ඒ පොතේ තියෙන එකනේ මම ඔයාට හැබැයි ඊට වඩා වැඩි දෙයක් කියලා දුන්නා. මොකද්ද? ඒ තමයි මම පුතේ කාබන් එකක් නෙමේ කාබන් ගොඩාරියක් තියෙන්න ඕනේ. අවම වශයෙන් දෙකක්වත්
දෙකක් තුනක් හතරක් එකකට වඩා තියෙනවා. ඔන්න හරි නේද එහෙනම්? පැහැදිලි කාබනික සංයෝග කියන ඒවා. මොනවද මයි පුතේ අපේ ඇඟේ තියෙන කාබනික සංයෝග? මෙන්න තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලෙයික් අම්ල. අලුත් එක්කෙනෙක් ආවන් නේද? කවුද? නියුක්ලෙයික් අම්ල. ඔන්න මම පොඩ්ඩක් අරින්නම් මේ අපේ කොළු පැටවුන්ගේ සහ අපේ අනිත් පැටවුන්ගේ කටවල් ටික නැතුවත් බෑ මට. ඉස්සෙල්ලා අර ගෙදරක කෑ ගැහුවානේ පුතේ මම ඒකයි මේ පොඩ ඔෆ් කරලා දැම්මේ. නේද? YouTube දානකොට කැතයිනේ ගෙවල් වල කට්ටිය ලතෝනි දෙනකොට. හරි. ඔන්න මම පුතේ ඔතන්ට වෙනකන් අපි ගිය සතියේ කතා කරා තව චුට්ටක් ඉස්සරහට ගියා නේද? බලමු. ඒ මොනවද? අකාබනික සංයෝග කියන්නේ මොනවද? අකාබනික නම් කාබන් බෑ. නේ? කාබන් අඩංගු නොවන. ඒ නිකන් සාමාන්‍යයෙන් හොඳයි. සාමාන්‍යයෙන් අපි කියනවා කාබන් අඩංගු නැත්නම් අකාබනිකයි කියනවා. හැබැයි මම ඔයාට තව දේවල් ටිකක් කියලා දුන්නා. කාබන් අතක දරුවෙක් කියන්නේ යෂෙන් කියන බලන්න. ඔන්න බලන්න. කාබනික සංයෝග නොවන ඒවා තමයි අකාබනික. ඒ අතරේ මම ඔයාට හැබැයි තව පොඩි දෙයක් කිව්වා. මේ බලන්න. ඉතින් ජලය කියන්නේ H2O නේ. එයා නම් කිසි අවුලක් නෑනේ. ඇයි? හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි තියෙන්නේ. කාබන් නෑනේ. නේද? කාබන් නෑ. අන්න එනම් අනිවාර්යෙන් අකාබනිකයි. හැබැයි මේ බලන්නකො මයිකේ. කාබන් ඩයොක්සයිඩ් මෙන්නනේ කාබන් තියෙනවා. හැබැයි කීයදමයි පුතේ? එකයි. නේද? එකක් තියෙනවා නම් මම ඔයාට කිව්වා බෑ දාන්න කාබනික ගොඩට. බෑ දාන්න කාබනික ගොඩට. එහෙනම් අකාබනිකයි නේද? ඔව් ටීචර්. ඔව් අකාබනිකයි එහෙනම් පුතේ කාබන් මොනොක්සයිඩ් ඒ වගේම CO නේද? වායු වර්ග ඔක්කොම පුතේ අකාබනිකයි. මතක තියාගන්න. ඇමෝනියා, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඔයිට අමතරව අපේ ඇඟවල වල තියෙනවා පුතේ khනිජ ලවණ. හරි ප්‍රසන්ටේෂන් එකේ එක දාලා නේ. khනිජ ලවණ එයාමයි පුතේ ඒත් අකාබනිකයි. එහෙනම් ජලය, වායු වර්ග, khනිජ ලවණ පොදුවේ ගත්තොත් අකාබනිකයි. හරිද? තව මම ඔයාලට දේවල් ටිකක් කිව්වා. එක කාබන් එකක් නම් තියෙන්නේ නේද? එක කාබන් එකක් තියෙන සංයෝග. සෝඩියම් Na2CO3. කාබන් එකයි තියෙන්නේ. කාබනිකද අකාබනිකද එක්කෙනෙක් කියන්න. මයික් එක කරලා. කාබනිකයි. අකාබනිකයි. කාබනිකයි කිව්වේ. කාබන් ගන්න බලන්නකො. කීයද? එකයි. එකක් තියෙනවා නම්මයි පුතේ අකාබනිකයි. හරිද? කාබන් තියෙනෝන් ගොඩාරියක් නේද? දිගුදාම. ඒ වගේම සෝඩියම් බයිකාබනේට් NaHCO3. කාබන් එකයි පුතේ තියෙන්නේ මේ. එහෙනම් අකාබනිකයි. මතක තියාගන්න වරද්දන්න එපා වුණා. හරි නේද? රයිට්. ඔන්න මම පුතේ ඔතනට වෙනකම් මම ඔයාලට ගිය සතියේ උගන්වලා තියෙන්නේ. ඔන්න ගිය සතියේ ආවේ නැති දරුවෙක් ඉන්නවනම් පොඩ්ඩක් මතක් කිරීමක් තමයි අනිත් අයට සාරාංශගත කරා නැවත ගිය සතියේ පාඩම. එතකොට දැන් හොඳට මතක තියෙන්න ඕන. ඉතින් මම එනම් ඉස්සර වෙලාම යනවා ඔයත් එක්ක කතා කරන්න කාබනික සංයෝගවල කාබෝහයිඩ්‍රේට් ගැන. හොඳට අහන් ඉන්න ඕනේ. මම එක එක්කෙනාගේ නම් කියලා තව ටිකකින් එක එක ඒවා අහනවා. හරිද? රයිට්. කාබන් ඩයොක්සයිඩ්, කාබන් වර්ග, බයිකාබනේට්, කාබන් මොනොක්සයිඩ්. ඇයි මිස් මේවා මොකද? මොකද යෂේ ප්‍රශ්නේ? මයික් එක ඔන් කරලා අහන්න. ඉක්මනට. ප්‍රශ්නේ අග කෑල්ල නැහැනේ. ඇයි මිස් මේවා කියලා තියෙන්නේ? ඒවා ඇහුවේ නැති හින්දා. හරි. දැන් හරි නේද පුතේ? තේරුණා නේද? අකාබනික ඒ ටික අපි ලිව්වේ නැද්ද ළමයි? මේ ග්‍රාස්පතිද ක්ලාස් එකේ? ලිව්වා ටීචර්. ලිව්වා නේද? අන්තිම හරිය ගිහපු කට්ටිය තමයි ලියන්නේ නැතුව ඇත්තේ.
හරි. එහෙනම් ඔන්න පුතේ පෑන් තියන්න පැත්තකින් ටියුට් එකක් පැත්තකින් තියන්න. ඔයත් එක්ක මම යනවා පළමු වන කාබනික සංයෝග වර්ගය වන කාබෝහයිඩ්‍රේට් ගැන අපි මොනවද දැනගන්න ඕනි කියලා කියන්න. හරි. right. ඔන්න ගැම්මට අහන් ඉමු. හරි. ගැම්මට අහන් ඉමු. right. මේ මොකක්ද? නේද? ෆොටෝසින්තසිස්. පුතේ ප්‍රභා සංශ්ලේෂණය. අන්න හරි. නේද? ප්‍රභා සංශ්ලේෂණය ඉරමාමා ඉන්නවා. සන්ලයිට් දෙනවා. මෙන්න මේ ශාකයක් මොන පාට ගහක්ද? හරිත ශාකයක් මයි පුතේ කොළ පාට ගස්. හරිද? කොළ පාට ගස්වල කොළ පාටට හේතුව මොන වර්ණකය තිබීමද කියන්න මට එක්කෙනෙක්. Chlorophyll. හරිතප්‍රද නේද? මොනවා තිබීමද? හරිතප්‍රද. පුතේ නම් අපේ ඇඟේ තියනවාද හරිතප්‍රද ළමයි? නෑ. අපේ ඇඟේ තිබුණා නම් අපිටත් කෑම ෆොටෝසින්තසිස් අපේ ඇඟෙත් වෙනවා. දැන් අපේ ඇඟේ හරිතප්‍රද නෑ. නැත්නම් ඉතින් අපි එළියට ගියාම සන්ලයිට් එනවා. අපි වතුර බොනවා. අපි නහයෙන් ඕනනම් කාබන් ඩයොක්සයිඩ් උත් ගන්නවා. නේ? නමුත් අපේ අභ්‍යන්තර සාධකය හරිතප්‍රද නෑ. එයා ඉන්නේ ශාකවල විතරයි. ඒක තමයි අවුල. නැත්නම් අපි වතුර බොනවා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් නාස් මාර්ගයෙන් සතුන්ට ගන්න පුළුවන්. නේද? එහෙනම් මිස් රස්සාවල් ඔව් ඒකනේ නිකන් බඩ පිරෙනවා නේ. එළියට ගියාම එළියට ගිහලා බඩ පිරෙනවා. ඒ කෑම හැදෙනවා. ඔට්ටෝ සතුන්ගේ ඇඟේ. ඉතින් මරාගෙන කණේවත් මුකුත් නෑ. විලෝපිකියෝ නෑ. නේ? නියමයි ඒතකොට. අන්න. එහෙනම් අපිට එහෙම එකක් නෑ. ඒකට පරිසරය සමතුලිත වෙන්නේ නැහැ. අන්න හරි. එහෙම ලෙඩකුත් තියෙනවා. පරිසරයේ බැලන්ස් වෙන්නේ නැහැ. ඒ ප්‍රජනනය කරලා මෙතන පැටව බෝ කරලා නේද? එතකොට පරිසරය තුළ ශාකවලට වැඩි සත්තු වැඩි වෙන්න පුළුවන්. ඒක පොඩි අවුලක් වෙනවා. නේ? ඔව්. ඒක හොඳයි. ඔන්න පුතේ තේරෙන්න ඕනේ. නමුත් මේක බැලන්ස් එකේ යනවා. නේද? පරිසරයේ වැඩි වෙන කට්ටිය විලෝපිකයෝ විසින ආහාරයට ගන්නවා. නේ? ඒ වගේ පරිසර විද්‍යාව තුළදී අපි ඒව කතා කරනවා. 11 අන්තිම පාඩම ජෛව ගෝලීය පාඩමේදී ඒව ගැන කතා කරනවා. ඔයාලා 9 වසරේත් පොඩ්ඩක් කතා කරා ওই පරිසර පද්ධති සම්බන්ධව නේද? හරි. ඔන්න මාතේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිෂ්පාදනය කරන්නේ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් හදන්න. ග්ලූකෝස් ඒවා පිෂ්ඨය වෙනවා ටික වෙලාවකින්. අටේ පන්තියේදී මතක ඇති. ශාක පත්‍රයක් කඩලා වතුරේ තම්බලා ජල තාපකයක මධ්‍යසාර භාජනයක එක දාලා නටවලා අයඩින් දැම්මම නිල් පාට වුණා. පත්‍රවල පිෂ්ඨය තියෙනවා. ඒ පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට් පවුල එක්කෙනෙක්. හරිද? අද දවසේ ඔයාලට මම කතා කරනවා ඒව ගැන. කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබෝහයිඩ්‍රේට් පවුලේ ගොඩාක් අය ඉන්නවා. ග්ලූකෝස් එක්කෙනෙක්. එයා තමයි හැදෙන්නේ. ටික වෙලාවක් යනකොට පිෂ්ඨය වෙනවා. එයා කාබෝහයිඩ්‍රේට් පවුලේ සමාජිකයෙක්. පුතේ පත්‍රවල ගොඩ ගැහින්නේ නැහැ පිෂ්ඨය. ඒවා අයින් වෙනවා. බොහෝ වෙලාවට රාත්‍රී කාලයේදී මේ ශාකයක තියෙන ප්ලෝයම පටකය දිගේ උතේ බහිනවා එක්ක අල බහිනවා. එහෙම නැත්නම් ගෙඩි බවට පත් වෙනවා. හරිද? සුක්‍රෝස් විදියට යන්නේ. අහලා තියෙනවනම් ප්ලෝයම පටකය තුල සුක්‍රෝස් විදියට. ඒත් කාබෝහයිඩ්‍රේට් පවුලේ සමාජිකයෙක්. එනනම් අපේ ෆොටෝසින්තසිස් වලදී සම්පූර්ණයෙන් හදන්නේ කාබෝහයිඩ්‍රේට්. උතේ මෙයා තමයි පෘථුවිය මත සුලභම කාබනික සංයෝග වර්ගය. ප්‍රෝටීන් නෙමෙයි. විටමින් නෙමෙයි. කනිජ නෙමෙයි. ජලය නෙමෙයි. කාබනික සංයෝග අතරින් ජලය කියන කාබනිකයි. කාබනික සංයෝග අතරින් සුලභම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින්, නියුක්ලික් අම්ල, ලිපිඩ. ඔය කට්ටියගෙන් කාබෝහයිඩ්‍රේට් තමයි සුලභම පෘථුවිය මත. ඒ වාක්‍ය මතක තියෙන්න ඕනේ වගන්ති ප්‍රශ්නවල ඒ. පෘථුවිය මත සුලභම කාබෝහයිඩ්‍රේට් නොවේ. වැරදි. වේ වෙන්න ඕනේ. තේරුණාද? right. ඔන්න මම සාමාන්‍ය ජීවිතේ මේ කාබෝහයිඩ්‍රේට් තියෙන අවස්ථා. දන්නවා මේවා බත් නේද? සුදු බත් තියෙන්නේ ඈ. සුදු බත්. ආසයින ඔයගොල්ලෝ සුදු බත් කන්න. තාම මොනවද තියෙන්නේ බලන්න. බතල නේද? බතල වල පිටි තියෙන්නේ. එතකොට පිෂ්ඨ සීනිත් තියෙන ගොඩක් 10යි බතල. තව මොනවද බලන්න?
ඔන්න බලන්න. දාන්න බලන්න. තෙමුන් යට කඩල කවුපි ඒවැ ප්‍රෝටීනක් තියෙනවා. ඒ අතරේ කාබෝහයිඩ්‍රේට් ටිකක් තියෙනවා. හරි නේද? පිටියෝ. තිරිඟු පිටි ඔය ඉරිඟු සෝයා නේද? මේ පිටි කෑම ටිකක් දාගන්න. පිටි කෑම ටිකක් දාගත්තේ තිරිඟු පිටි වලින් ඔය මොනවාද පාන් පිටි හදන්නේ නේද? ඉරිඟු සෝයා අරව මේව ඒවෙත් තියෙන්නේ පිටි. පිටි කියන්නේ කාබෝහයිඩ්‍රේට්. සීනි මෙන්න බලන්න. ඔන්න කාලා තියෙනව නේද හොරෙන් සීනි? කුස්සියට ගිහලා නේද? ටක් ගාලා අම්මා එන්න කලින් සීනි බෙලෙක්ගේ මූඩි අරගෙන කාලා එහෙමම දාලා එනවා. ඉපාර කූඹි බහනවා ඉපාර අම්මගෙන් අහු වෙනවා ඉතින්. හොරාට කන්න ගියාම සීනි බෝතලේ නේද? හරි. ඔන්න බලන්න සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක්මයි. හරි. තාමනවද? අන්න. පිරිස්පාදන. නේද? කිරි, යෝගට් අරව මේවා ඒවෙයි තියෙනවා පුතේ එක්තරා කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. ඉස්සර විශ්වයි කඩල තඹපු අතර බොනවලු. ඒක තමයි. ඒ ශක්තිය ගන්න. මොකද කාබෝහයිඩ්‍රේට් ආහාර කියන්නේ අපේ ශරීරයට ශක්තිය ගෙන දෙන ආහාර වර්ගය. නේද? ශරීර වර්ධනය නෙමෙයි. වර්ධනය කරන්නේ ප්‍රෝටීන. ඒතර මේවා ශාක දේහ වලින් ලබා ගන්නවා. සත්ත්ව දේහ වලින්ද ලබා ගන්න ශාක දේහ වලින්ද නේද? කිරි නම් අපි සත්ත්ව දේහ වලින්. ප්‍රෝටීනක් තියෙනවා පුතේ වැඩිපුර. ඒ අතර විටමින් කනිජ ලවණ ඕවක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්ක් තියෙනවා. මම ඔයාලට තව ටිකකින් කියලා දෙනවා. පිටිවල නැත්තම් කිරිවල තියෙන කාබෝහයිඩ්‍රේට් වර්ග දෙකක්. හරිද? එතනදි මතක් කරන්නම්. දැන් කියන්නේ නේ. තව විනාඩි 10කින් විතර කියනවා. ඊට කලින් කියයි ඔන්නමයි පුතේ කාබෝහයිඩ්‍රේට් තමයි ඔයා බලයි මේවා කොහොමද අපි පාඩම් කරන්නේ ඕනේ නෑ. මේ මම ඔයාට නිකන් දාගත්තේ. පෙන්නන්න. ව්‍යුහ රසායන විද්‍යාත්මක ව්‍යුහ. මේ තියෙන පුතේ ග්ලූකෝස්. ඔයාට ඕන නම් ඔයා ග්ලූකෝස් දන්නවා නම් C6H12O6 නේ. ඇත්තටම ගණන් කරලා බලන්න C6 ද කියලා. ඔන්න 1 2 3 4 5 6යි. දැක්කනේ H12 H12යි. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි අන්න 12. O6 ඔක්සිජන් 6යි. 1 2 3යි 4යි 5යි 6යි. පුතේ ඒ කාබන් 6යි ඔක්සිජන් 6යි හයිඩ්‍රජන් 12යි හැදිලා තියෙන්නේ මෙහෙම තියෙන්නේ. මේ අණුක සූත්‍ර කියලා අපි රසායන විද්‍යාවේ මේවට කියනවා. ඔන්න ග්ලූකෝස්. මෙන්න තියෙනවා පුතේ තව කාබෝහයිඩ්‍රේට් එකක්. අපි යාට කියන්නේ ගැලැක්ටෝස්. කවුද කියන්නේ? ගැලැක්ටෝස්. හරියටද? මෙන්න මෙයාට කියනවා පුතේ ගැලැක්ටෝස්. අටත් මේවා වෙනව නේද? ගැලැක්ටෝස්. ඔන්න දරුවනේ අර මන් දැන් තව ටිකකින් කියන්නම් කිව්වේ පුතේ මොකද්ද? කිරිවල ඉන්නවා ගැලැක්ටෝස්. අන්න කිරිවල පිටිවල ඔයා බොන්නේ ඇන්කර්ද නෙස්ටමෝල්ද නෙස්ප්‍රේද ලක්ස්ප්‍රේද එක එක පිටි තියෙන එල කිරි බිව්වත් කමක් නැහැ. ඒවයි වැඩි ගැලැක්ටෝස්. ඇත්තටම ඔයා බිව්ව ඉස්සර වෙලාම බිව්ව කිරි අම්මගේ කිරි ඒවයි පුදුම විදියට පුතේ ගැලැක්ටෝස් තියෙනවා. වැඩියෙන් තියෙන මව් කිරිවල. තේරුණාද? අපි මේ ඔය කඩෙන් බොන කිරිවල අම්මගේ කිරි වලට ගහන්න කිරක් නැහැ. ඒකේ තිබිච්ච ශක්තියෙන් තමයි ඔය දැන් ඉන්නේ වැඩ කරන්නේ. මතක තියාගන්න ඒවට වන්දි ගෙවන්න වෙනව හොඳද? හරි. මෙන්න මයිතේ ගැලැක්ටෝස් ඒත් ඒ වගේමයි කාබන් තියෙනවා හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි මේවා තියෙන්නේ. මෙතන ෆ්‍රක්ටෝස්. වගේ දිවක් මේවා වෙනවා. ෆ්‍රක්ටෝස්. ටීචර් ගැලැක්ටෝස් පැණි රහ නෑ. ඔව් අම්මා උදේට පිටි එක හදද්දිමයි පුතේ සීනි දානවා නේද? නැත්තම් ඔයා කෑ ගහනවනේ. අනේ අම්මේ සීනි මදියානේ. එක්කම සීනි වැඩියෙන් දැම්මොත් අයියෝ අම්මේ මේකට තා ටිකක් කහට දාන්න එනවා. ඔයගොල්ලෝ නම් එහෙම කියන්නේ ආයි මීපැණි වගේ ඔක බීගෙන දානවා නේද? තොල් ඇලෙන්න සීනි දාලා සමහර වෙලාවට. ඇල් වතුර වගේද? එහෙම දෙන්නේ නෑ. එහෙම පිටි ගණන්නේ පුතේ ඒකයි ඉතින් අම්මා ඇල් වතුර වගේ දෙනවා ඇත්තේ නා. අහලා බලන්නම්කෝ යෂෙන්ගේ අම්මගෙන් මේ යෂෙන් කොළු පැටියට අපේ කිරි එක දෙන්නේ ඇල් වතුර වගේද කියලා.
නේද? බොරු යෂයෙන් මට බොරු දානවා. හරි. ඔන්න මයි පුතේ එහෙනම් ඔයාට පේනවා මොකද්ද මම මේ කියන්න හැදී දන්නවද? ඕනම කාබෝහයිඩ්‍රේටයක්. හරිද? ඕනම කාබෝහයිඩ්‍රේටයක් හැදිලා තියෙන ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය තුනයි 3. කවුද ඒගොල්ලෝ? කාබන්, 2 හයිඩ්‍රජන්, 3 ඔක්සිජන්. ඔය අර වෙන කිසිම මූලද්‍රව්‍යයක් කාබෝහයිඩ්‍රේට ආහාරයක නැහැ. පැහැදිලිද මම පුතේ මං කිව්ව වාක්‍යය කියන්න ඕනේද? හැම කාබෝහයිඩ්‍රේටයකම හැදිලා තියෙන සංඝටක මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. නයිට්‍රජන් තියෙනවද කාබෝහයිඩ්‍රේට් වල එහෙනම්? තේරිච්ච දරුවෝ කියන්න? නෑ. නෑ. සල්ෆර් තියෙනවද පුතේ? නෑ. සල්ෆර් නෑ. පැහැදිලි නේද? එහෙනම් තියෙන්නේ 3 දෙනයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒගොල්ලෝ එක එක විදියට තමයි හැදිලා තියෙන්නේ. ඔයාලට මම මෙන්න මේක පෙන්නන්න චුට්ටක්. මේ බලන්න. දැන් මෙතන OH එක තියෙන්නේ මේ පැත්තේ පුතේ. රද්ද දාන්න නැතුව බලන්න. OH එක මෙතනනේ තියෙන්නේ මේ පැත්තේ. මෙන්න ගැලැක්ටෝස් වල OH එක තියෙන්නේ නේද? අනිත් මෙතන බලන්න. මේ CO මෙතන තියෙනවා. මේකේ CO තියෙන්නේ මෙතන. එහෙම අර ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන් සම්බන්ධ වෙන තැන අනුව තමයි ෆ්‍රක්ටෝස්ද, ගැලැක්ටෝස්ද, ග්ලූකෝස්ද එහෙම කියලා තීරණය කරන්නේ. මේවා A level වල සහ එක්ක කැම්පස් එකේ වාට මේවා වැඩිපුර කතා කරයි. එදාට මතක් වීම ආව. හොඳයි. මෙහෙම අණු අපි දැක්කා ග්ලූකෝස් අඳින්නේ මෙහෙම, ෆ්‍රක්ටෝස් අඳින්නේ මෙහෙම. පැහැදිලිද? මිස් අපේ මණ්ඩිට දෙනකොට එමේ මරුවේ වලා නෝනේ නේද? ඔව්. ඒව තමයි පුතේ. ඒ වුණාට ඒ වතුර වගේ වුණාට මව්කිරියක ලොකු උකු ගතියක් නැහැ මව්කිරිවල. වතුර වගේ තමයි. නමුත් ඒකේ උපරිම දේවල් ටිකක් ඔයාට අම්මා දීලා තියෙන්නේ. හරිද? රයිට්. ඔන්න මම පුතේ නම් ප්‍රධාන මූලද්‍රව්‍ය අපි කතා කරා. ඔන්න ඊළඟට මම ඔයාලට කියලා දෙනවා ඉතාම වටිනා දෙයක් කාබෝහයිඩ්‍රේට පවුල. දැන් මම මොනවද මේ කාබෝහයිඩ්‍රේට ගැන ඔයාලට ඉගැන්වුවේ? පෘථුවිය මත සුලභතම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට. හරිද? මේවා ශාකවල හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවනවා. නේද? ගහක් තුල ග්ලූකෝස් තියෙනවා, පිෂ්ඨය තියෙනවා. රාත්‍රී කාලයේදී සුක්‍රෝස් විදියට ෆ්ලෝයම් පටකයේ දිගේ යනවා. ඒ ඔක්කොම කාබෝහයිඩ්‍රේට්. ඊළාට කාබෝහයිඩ්‍රේට් වල තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන ඒවා. මේ අහන්න. ඔන්න මම පුතේ ඊළඟ කාබෝහයිඩ්‍රේට් ගැන වැදගත් කාරණාව. මම පුතේ පොදු සූත්‍රයක් තියෙනවා. හොඳට අහගන්න. පොදු සූත්‍රයක්. ඔයාලට බෝඩ් එකේ කහ පාටට ලොකුවට දැම්මේ යක්. CX කියලා අපි එක ලියන්න. මේක පුරුදු වෙන්න ඕනේ. CX H2O කියන්නේ පුතේ කවුද? ඔය අඳුරන H2O කවුද? ජලය. නේද? ජල අණු Y සංඛ්‍යාව on that CX H2O වරහන් කරන්න ඒ වගේ Y ගණනක් පුතේ තා චුට්ටක් තියෙනවා කියන්න මට. පුතේ H2O කියන එකේ Y සංඛ්‍යාව මේක තමයි සාමාන්‍යයෙන් අපි කියන පොදු සූත්‍රය. ඒ වගේම මම ඔයාලට මෙන්න මෙතන ලියනවා අපේ ග්ලූකෝස් C6H12O6. හරි. ඊළඟට මම තව එක්කෙනෙක් ලියා ගන්නවා C12H22O11. පුතේ ඔන්න ඔයාට මම දෙනවා හොඳට බලලා මට මම මේ අහන ප්‍රශ්න වල උත්තරයක් දෙන්න කියලා. මොකක්ද දන්නවද? මේ බලන්න කාබන් පැත්තකින් තියමු. කාබන් අවශ්‍ය නැහැ. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. හොඳට බලන්න. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතරේ අනුපාතය
සරල කරලා ගත්තම කීයට කීය බැගින්ද තියෙන්නේ? එකට එක. 12ට 6ට දෙකට 1. මෙතන අපේ දරුවෝ ඉන්නවා 102ක් සම්බන්ධ වෙලා දැන්. 102ටම තේරෙනවද බලන්න. 12ට 6 කියන්නේ මම මේක ආයි 6න් බෙදුවොත් නේද? 6න් බෙදුවොත් මෙතන 2 එනවා මෙතන එන්නේ 1 නේද පැටවු. තේරුණාද පුතේ හැමෝටම ඔළුව වරන්න මට පේන්න හරි නොපෙනෙන්න හරි. ඔව් මං හිතන්නේ ඔව් කියනවා ඇති. එතකොට මෙතන කියන්න මට 22ට 11 කියන්නේ මම පුතේ ඒකත් අපි සරල කරොත් 2ට 1 එනවනේ. ඔයි මම 2යි ලිව්වේ. හරිද? ඔයි මම 2යි ලිව්වේ කාබෝහයිඩ්‍රේට් පවුලේ. පුතේ ඕනම කාබෝහයිඩ්‍රේට් එක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1මයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද පුතේ දැන් තේරුණාද මං කියපු ඒවා? මිස් ළමයින්ගේ මයික් ඔෆ් කරන්න එන්නේ නැහැ. එමි කවුද මයික් ඔන් කරගෙන ඉන්නේ? ඉතින් මට ඒතකොට ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න බෑ. ඔන්න මං එනවා වහනවා පොඩ්ඩකට. තව ටිකකින් අරින්නම්. හරි? හරි. තේරුණාද එහෙනම්? ඔන්න පුතේ CxH2O y ප්‍රමාණයක් පොදු සූත්‍රය වෙනවා. කවුරුත් නැහෙනි විශ්වාස කරන්න. ඔය ඒකනේ. කවුරු හරි දැන් මස් සද්දයක් එනවා කියලා. කමන්නේ. දැන් වැහුවේ කියවම චුට්ටක් තියමු. හරි. දැන් ගන්නවා පුතේ ටියුට් එක පොඩ්ඩකට. කාබෝහයිඩ්‍රේට් කියන මාතෘකාව තුන්වෙනි පිටුවේ පළවෙනි ඩොටක් දාලා තියෙනව නේද? පළවෙනි ඩොටේ තියෙනවා මොකද්ද? මම කිව්ව වාක්‍යයක්ද බලන්න තියෙන්නේ. ඔව්ද නැද්ද? මම කිව්ව වාක්‍යයක්ද වාට තියෙන්නේ? ඕගාන. හරි. පෘථුවිය මතු පිට ඇති වඩාත්ම සුලභ කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් වේ. හරි නේද පුතේ? එතන අවශ්‍ය නම් ලියාගන්න මේ හරි හයිලයිට් කරන්න. සුලභම කියන මම යන්නකුත් දාගන්න ඕන. සුලභම කාබනික සංයෝගය. සුලභම ඇහුන්නේ? සුලභම කාබනික සංයෝගය එක හයිලයිට් කරන්න. පෘථුවිය මතු පිට ඇති වඩාත්ම සුලභම. හරි නේද? ඔයාට පාඩම් කරන්න ඕන දේවල් හයිලයිට් කරගන්න. උතේ දෙවෙනි ප්‍රශ්න ඊළඟ පළවෙනි ප්‍රශ්නයක් මම දාලා තියෙන උත්තරේ යන්නක් දාලා. ඉක්මනට උත්තරේ ලියන්න. සංයෝගික චුට්ටක් කියලා දෙන්නවයි ආයි. මොන සංයෝගිකද පුතේ? ඉවර. ආයි සංයෝගික කියන්නේ මොකද්ද කියලා දෙන්න කියන්නේ? කාබෝහයිඩ්‍රේට් ගැනද? නැවත වැඩි දෙයක් කිව්වේ නෑ මම. සුලභම කාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට් වෙනවා. පොදු සූත්‍රය CxH2O y සංඛ්‍යාවක් ඕනම සංයෝගයක කාබෝහයිඩ්‍රේට් පොදු මූලද්‍රව්‍ය තුනයි තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. හරිද? එච්චරයි කිව්වේ. වැඩි දැනගන්න ඕනේ නැහැ. පුතේ පළවෙනි එකට උත්තරේ ප්‍රභා සංශ්ලේෂණය ලිව්වනම් හරියට දාගන්න. ෆොටෝසින්තසිස් හොඳයි. හරිද ශාක මට ප්‍රභා සංශ්ලේෂණයේ එච්චර දුර ලියන්න එපා පියුනි. එච්චර ඕනේ නැහැ. හරි ප්‍රභා සංශ්ලේෂණය කිව්වම ඇති පුතේ. හරිද? ජීව ක්‍රියාව නේද? සත්තුන්ගේ සිද්ධ වෙන්නේ නැති එකම ජීව ක්‍රියාව. සිග්නල් නේද? ඔයා ඉතින් YouTube එකේ චුට්ටක් අප්ලෝඩ් කරාම ඔක පොඩ්ඩක් මුල බලන්නකෝ ඒතරයි. ආයි කියලා දෙන්න ගියොත් මට හෙට දවසේ ඉරිදා පන්තිය ගන්නට අද කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් නේද? හෙට උදේ පටන් ගන්නකොට හෙට උදේ පන්ති තියෙනවා පුතේ 8ට. හෙට උදේ පන්ති 8ට තියෙනවා. ඒ වගේම දෙවැනි ප්‍රශ්න උත්තරේ ලියන්න. එදිනෙදා ජීවිතයේදී ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට් නම් කරන්න. ඉක්මනට ලියාගෙන යමු. අල වර්ග, බතල, ධාන්‍ය අර පෙන්නුවේ මම ඉස්සෙල්ලා ඒව ලියාගෙන යන්න. බත්, පිටි, කිරි ආහාර,
පිටි ආහාර බත් කඩල සීනි very good සීනි ධාන්‍ය බත්තල සීනි අල වර්ග පිටි කිරි හෙට පේපර් ක්ලාස් එකේ හෙට නේද මේගොල්ලන්ගේ ඔව් ගෲප් එක බලන්න පුතේ ඒකට එනවනේ ඉතින් නේද තියෙනවා නම් ලින්ක් එකක් ඒවි නැත්තම් එන එකක් නේ මැසේජ් එකක් දාවි අද නැහැ කියලා නේද ඈ නියම ක්‍රමේ නේද ඔන්ලයින් එකේ ඈ මොකක් හරි වුණොත් කරන්න බැරිනොත් මැසේජ් එකක් දාන්න විතරයි කො ළමයි ටික හරවලා අරින්නේ නේ ගෙදර ආවනම් අම්මෝ අපිට බැන බැන යාවි පාරනේ කොස් very good හරි චීස් වල චීස් ලියන්නේ බබුතේ චීස් වැඩිපුර ලිපිඩ තියෙනවා නමුත් ලිපිඩ වලට අපි ලියමු හොඳේ ලිපිඩ වලට පස්සේ දවසක ලියමු ඊළඟ ප්‍රශ්න තුන්වෙනියට උත්තර ලියන්න කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය දක්වන්න ලියන්න සිංහලෙන් ලියන්න ඉස්සරලා කාබන් ඉස්සරහින් කැපිටල් C දාන්න ඉස්සරහින් කැපිටල් C දාන්න ඊළඟට හයිඩ්‍රජන් H දාන්න ඉස්සරහින් H දාන්න කැපිටල් H තුන ඔක්සිජන් ඉස්සරහින් O දාන්න වරහන් ඇතුළේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පොදු සූත්‍රය අහනවා බලලා ලියා ගන්න. එහෙම යතේන්ට මාරු ප්‍රශ්න තියෙන්නේ නේ අසී. අම්මට ඇහිලා සීනි. ඕ එහෙනම් අද පිටි එක හදලා දේවි නේ පුතේ හොඳට. ඉස්කියුවා කියන්නේ පිටි ඇඳි 4ක් විතර දාලා යෂෙන්ට කිරි එක හදලා දෙන්න කියලා. නේ? යෂෙන්ට වතුර වගේලුනේ හදලා දෙන්න කිරි එක. යෂෙන් මට බයිනවත් දන්නේ නැහැ දැන් මේ අස්ති. අනිත් ළමයින්ටත් එනවා කියනවා. හරි පුතේ CxH2OY වා තනියෙන් කියන්න. අයියෙන් කියන ගෙදර කට්ටියට එන්න CxH2OY CxH2OY හරිද? කටපාඩමේ තියෙන්න ඕනේ CxH2OY සංඛ්‍යාවක්. ජලාණු Y ගාන. එතන කරුවක් දාලා මම මේ කියන වාක්‍ය ලියන්න. ඉස්සරහින් හරි කොහෙන් හරි ලියන්න. කාබෝහයිඩ්‍රේට් වල එක මම ලියලා නැහැ පුතේ ඔයාලට ටියුට් එකේ. අපි ලියමු ඒක. කාබෝහයිඩ්‍රේට් වල සෑම විටම ඔය පොදු සූත්‍රය හරිය ඉස්සරහින් ලියන්න දරුවක් දාලා. කාබෝහයිඩ්‍රේට් වල සෑම විටම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ලියන්න 2ට 1 වේ. අනුපාතයක් විදිහට ලියන්න 2 දන්නවනේ ගණන් වල අනුපාත ලකුණ නේද? අන්න එහෙම දාලා ලියන්න. 2ට 1 වේ. ඔයාට ඕනේ නම් මෙන්න මේ දෙන්න ලියා ගන්න පුතේ. C6H12O6 අන්න එතන පෙන්නන 2ට 1. සරල කරාම 2ට 1. කැඩි කැඩි දැහෙන්නේ හැමෝටම. අයි කියන්න කාබෝහයිඩ්‍රේට් වල සෑම විටම හයිඩ්‍රජන් ඔක්සිජන් අතර HO සිංහල ලියන්න එපා දැන් H සහ O කැපිටල් H කැපිටල් O අතර අනුපාතය 2ට 1කි නැත්නම් 2ට 1 වේ. උදාහරණයක් ලියලා පෙන්නන්න C6H12O6 2ට 1 HO C12H22O11 මම එයා කවුද කියලා පස්සේ කියන්නම් 22ට 11 කියන්නේ 2ට 1 ඔන්න පෙන්න ගන්න ඉතින් ටක් දාලා ඔන්න පුතේ ආපහු අහන් ඉන්න කොටසක් තියෙන්නේ ඊට පෙර මම ඔයාලට පොඩි නිවේදනයක් දෙන්න යනවා ඊළඟ කොටසට යන්න පෙර හරිද මොකද අන්තිම හරිය කියද්දි ළමෙක් දෙන්නෙක් නැති වුණොත් එයාට මැසේජ් එක යන්නේ නැති නිසා. ඉතින් අපි දැන් ෆිසිකල් ක්ලාස් පටන් ගත්තොතින් තුන පොඩ්ඩක් කියන්න. තුන මොන තුනද? මට පැහැදිලි නෑ. කොයින් බලන්න. කටුතේ අයි කියන්නේ කිව්වේ? මයික් හරි ඔන්න අහන්න.
මොකක්ද අර මිස් තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඇයි හිටියේ නැද්ද පාඩමේ ඉස්සෙල්ලා? කාබෝහයිඩ්‍රේට් වල සංගঠিත මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. හරි? ඊළඟ පොදු සූත්‍රය ලිව්වේ අපි CxH2OI. ඊට පස්සේ එතන ඉස්සරහින් මම කිව්වා සෑම විටම කාබෝහයිඩ්‍රේට් එක HO අතර අනුපාතය 2:1යි. උදාහරණ දෙකක් ලිව්වා. හරි ඔච්චරයි කරේ. පුතේ අහගන්න මට මෙන්න මේකට හරියට උත්තරයක් දෙන්න. ඔයාගේ ෆිසිකල් ක්ලාස් ජනවාරි මාසේ ඉඳන් ආරම්භ කරෝතින් ඔයාගේ පන්තිය මේ වෙලාවට නැතුව පුළුවන්ද මට දාගන්න සෙනසුරාදා උදේ 7 සිට 10 දක්වා පැය 3. ඒ පොඩකින් ඒ බැරි අය උදේ ඒ අපේ ගෙදර පන්තියනේ නේද? අපේ ගෙදර පන්තිය තමයි උදේ 7:10. මොකද දැනට ඉන්න 11 වසර ඒගොල්ලෝ පෙන්ෂන් නේද? ඒගොල්ලන්ට අපි පෙන්ෂන් දෙනවා. ඒගොල්ලෝ වෙන වෙලාවක එන්නේ. එතකොට උදේ වරුවේ ක්ලාස් එක හිස්. ක්ලාස් එක හිස් දැනට ඔයාගේ පන්තිය තියෙනවා නම් වැඩි ගොඩ. මොකද ඔයා හවස් කාලෙට ඉස්කෝලේ ඇරිලා 10 පැය 3ක් කරනවා කියන්නේ පුතේ පිස්සු හැදෙනවා. එතකොට ඔයගොල්ලන්ට අපිත් එක්ක ඉන්න ගියාම යුනිෆෝම් වලින් අර එමෙන් ඉන්න ගියාම එපා වෙනවා. මිස් පන්තියක් තියෙනවා. හරි. ඒ පන්තිය තියෙන දරුවට ඉරිදට ගඟුලට එන්න පුළුවන් ද පුතේ 3 සිට 6 දක්වා. ඒත් බෑ පන්තියක් අපේ කාගෙද පුතේ පන්තිය තියෙන්නේ සෙනසුරාදා උදේ? විද්‍යා කාගෙද? ගණිතයේ ලක්මාසර්ගේ. ඒ කොහෙද? පොද්ද රොක්වර්ඩ් එකේ. ඉතින් දැන් ලක්මාර්ස් ගඟුලේ කරනවානේ. තුනා චුට්ටක් කියනවාද ආය? පුතේ ලක්මාර්ස්ගේ ක්ලාස් තියෙනවා දැන් හැමතැනම. මම දැක්ක ගඟුලටත් දැන් මේ අවුරුද්දේ නම් ඒ සර් එනවා. ඒකට ඔයාට ගඟුලේ ගණිතයේ තියෙන දවසට එහෙම එන්න බැයිද? පොද්දලකටම යන්නේ නැතුව. බද්දගමකට. එහෙම දවස් ඉතින් අපේ ගෙවල්ලන් හින්දා ලේසි එතන. එහෙමනේ. පුතේ ඒ සෙනසුරාදා 7:10 දැන් අපේ ගෙදර පන්තිය ඉරිදා ගඟුලේ පන්තිය 3:06. හරිද? එතකොට ඒ දෙකම බැරි අය ඉන්නවද? ඒ දෙකම බැරි අය මෙතන ක්ලාස් එකේ. ඔව් මිස්. තම පුළුවන් ටීචර්. ඔව් මිස්. දෙකම බැරි අය ඉන්නවද? බෑ මිස්. ඔව් පුතේ පොඩකින් බැරි අයට මොකද්ද තියෙන අවුල කියන්න මට? අනේ ටීචර් ආයෙ මුලින් ඉඳන් කියන්නකෝ. මුල ඉඳන් තමයි කියන්නේ. පන්තිය තියෙන වෙලාව මම මේ කියන්නේ. සෙනසුරාදාට උදේ 7:10 එහෙම නැත්නම් ඒක සාමාන්‍යයෙන් තියෙන අපේ ගෙදර සඳරවල හරි යුරේකා එකේ. දවස් දෙකම පුළුවන් මිස්. පුළුවන්. යුරේකා එකේ පන්ති වෙලාව මේක. ඊළාට ගඟුලේ පන්ති වෙලාව 3ට අපි වෙනද 4:06නේ කරේ. 9 වසර පන්ති කරේ 4:06. නමුත් දැන් වයි පුතේ පැය 3ක් යනවනේ. පැය 3ක් යන නිසා අපි ඉරිදා 3ට ආරම්භ කරොත් 3 ඉඳන් 4:04 වෙනකම් මම කරනවා එක්ක සර් කරනවා ඔයාට එක පාඩමක් ඊට පස්සේ පොඩි ඉන්ටර්වල් එකක් දීලා ආයි 6 වෙනකම් ක්ලාස් එක යන්න. එහෙම යන්නේ. මේකත් ඒ වගේ උදේ 7 මිස් 3යි කාලා ගන්න බැරිද පන්තිය? මොකද්ද? 3යි කාලට පටන් ගන්න බැරිද පන්තිය? පුළුවන්. ඒක අවුලක් නෙමෙයි. 3යි කාලේ ඉඳන් 6යි කාලේ. මේක එක 3:00 වුණත් මට අවුලක් නෑ. අර දැන් සමහර වෙලාවට ඉරිදා දවසේ පොළත් එක්ක බස් වල යන ළමයි හිටියොත් ඉතින් ඒගොල්ලන්ට තදබද වෙලානේ යන්න වෙන්නේ නේද? සෙනසුරාදා හවස දාන්න පුළුවන්ද? සෙනසුරාදා හවස. දැන් එහෙම හවස දැම්මොත් ඉතින් ඔයගලන්ට කිසි අවුලක් නැද්ද? බෑ මිස් හවස බෑ මිස්. බෑ මිස්. උදේ දාන්න මිස්. ඒ නම් හවස පන්ති. හවස පුළුවන්. මේ වෙලාව හොඳයි ටීචර්. ඒක දාන්න මිස්. මට දැන් ඔය රේස් හෑන්ඩ් කරන් ඉන්න අය පොඩ්ඩක් රේස් ඩවුන් කරලා ඉස්සර රේස් ඩවුන් කරගන්න ටක් ගාලා රේස් ඩවුන් කරන්න. දැන් හරි තාම ඉන්නෝ අත උසන් ඉන්න අය ඉන්නෝ.
හරිද? දැන් මට දැන් මුල ඉඳන් ආයි කියන්න දවස් දෙකම බැරි අය පොඩ්ඩක් එසෑන් කරන්න දැන්. දවස් දෙකේ ඉතින් මොන දවස් දෙක සෙන්සුරාදා නේද? නෑ ඔයාට කොයි වෙලාවක්වත් බැරි කට්ටිය ඉන්නවනම් එසෑන් කරන්න. 10යි 11යි 12යි. ඒ කියන්නේ දවස් දෙකම බැරි අයනේ. එහෙනම් මොකද කරන්නේ? මේකේ රෙකෝඩින් එක දානෝ. ටීචර් කලින් වෙලාව බැරිද? කලින් වෙලාව මොකද පුතේ? මේ වෙලාවද මේ බ්‍රහස්පතින්දා? ඔව්. ටීචර් බ්‍රහස්පතින්ද මේ ඉස්කෝලේ වෙලාවේ ඇවිල්ලා ඔයගොල්ලෝ යුනිෆෝම් එක ඉස්කෝලේ එල්ලන්න කම්මැලි වගේ. තමයි මං මහන්සි. පාර ටීචර් පැය 3ක් යුනිෆෝම් එකේ ඉන්න බෑනේ. තුනක් ඉන්න බෑනේ. තමයි. දැන් ඒකනේ ඒ අපබ්‍රාංශේ තමයි මම මේ කියන්නේ. පැය 3ක් උදේ 6 ඉඳන් ඉස්කෝලේ යුනිෆෝම් එකේ දවල් ඉඳලා පල් වෙලා ආයි හවසත් අපිත් එක්ක läගලා ඉන්න. කැමති නම් කවන්නේ පන්තියත් එක්ක මේ හරි අමාරුයි ඉන්න. හරි රෂ් එකක්. ඊළඟ ඉස්කෝලේ පුතේ දැන් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ 10 වසර කියන්නේ පන්ති දානවමයි හවස. අනිවාට සතියේ දවස්වල තියෙන පන්ති දාගන්න වෙන්නේ හවස 4න් 5න් පස්සේ. 4න් පස්සේ වගේ. එතකොට තවත් මහන්සි ඉස්කෝලේ ආපහු උදේත් ඉඳලා ආයි 3 වෙනකනුත් ඉඳලා අනිවාර්යෙන් 10 පන්තියට පන්ති දානවා. මොකද සිලබස් ඉවර කරගන්න බෑනේ දැන් මැයි වලනේ පටන් ගන්න. දැන් ඔයාගේ සිලබස් එක මම මේ දැන් දෙසැම්බර් පටන් ගත්තට ඉස්කෝලේදී ඔයාව 10 පන්තියට ගෙනියන්නේ මැයි මාසෙ. හදිස්සියෙම වුණොත් එහෙම වෙයි ගොඩක් කියලා. එතකොට කොහොමද ඒ අවුරුද්දේ සිලබස් එක ඉවර කරන්නේ? අනිවාර්යෙන් හවස පන්ති දාවි. එතකොට ඔයාට අවුල් නේද? ඒ නිසා පුළුවන් තරම් පුතේ සෙනසුරාදා උදේ 7:10 හදාගන්න අපේ ගෙදර දරුවෝ. එතනට එන්න බැරි දරුවෝ ඉරිදා 3:06 ගඟුලේ පන්තියට එන්න. හරිද? දෙකම බැරි අය ඉතින් ඔය යන පන්තිය පොඩ්ඩක් ඒ සර් මිස් එක කතා කරලා මොකක් හරි කරගන්න. ඔයාට අපරාධ වෙනවා පුතේ. හැබැයි මාව දාලා ගියොත් තේරෙනවද නේද? ඒක ඔයාට තේරෙයි විභාගේ ලං වෙලා O level විභාග අපරාධය අපි වෙන පන්තියකට වෙන පන්තියක් නිසා මිස්ගේ පන්තිය අතෑරී කියලා. එතකොට නිකන් අර අස්සයා ගිහිලා ඉවර වෙයි නේද? ඊට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. එහෙම කට්ටිය එනවා. මේ දැනුත් මේ මයි මාසේ විභාග ලියන ළමයි තාමත් පන්තියට එනවා කියන්නේ. හරි පුදුම වැඩක් පුතේ නේද? ඒ කියන්නේ යා ගිහිපු තැන්වල පන්ති හරි ගිහින් නෑ යාට. හරියට කෙරිලා නෑ. ඒ නිසා අපි මේ දවස් දෙක දාන්න ළමයි මිස් ළමයි කමන්නේ නැද්ද? මිස් ඔන්ලයින් ක්ලාස් දින මේ වෙලාවටම නේ. ඔන්ලයින් එක පුතේ දැනට තාම මේ මාසයේ තුල මම ඔයත් එක්ක එන්නේ මේ විදියටමයි. අපි ජනවාරි ෆිසිකල් පන්ති ජනවාරි පළවෙනි සතියේද? ජනවාරි පළවෙනි සතියේද ෆිසිකල් ක්ලාස් පටන් ගන්න. ඔව් පටන් ගමු නේද? බලමු පටන් ගන්න පුළුවන්. ජනවාරි පළවෙනිද පටන් ගන්නවද මිස්? පටන් ගන්න හදන්නේ ඔව්. මිස් ජනවාරි පළවෙනිද සෙනසුරාදා උදේ 7:10 පටන් ගන්නවද? ඔව් එහෙම පටන් ගන්න තමයි හැදුවේ. කමක් නැද්ද? පුළුවන් ටීචර්. අනිත් අර පුතේ පන්ති දෙකටම බෑ කිව්ව දරුවෝ පොඩ්ඩක් නිකන් මොකක් හරි බලන්න ඒ සර්ලත් එක්ක කතා කරලා පුළුවන් නම් වෙනස් කරගන්න. මොකෝ පුතේ මගේ පන්ති වෙනස් කරනවා කියන්නේ ඔක්කොම වෙනස් කරන්න වෙනවා මට. පන්ති ගොඩාක් තියෙනවනේ. හරි. ඔව් කියන්න. ගංගුල පන්තිය කොහෙද තියෙන්නේ? ලංගුලේ පන්තිය පුතේ තියෙන්නේ ටවුන් එකෙන් ගිහිල්ලා පරණ ඉක්කඩුව පාර තියෙන පුතේ ගර්ල්ස් ස්කූල් එක යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ගඟ දිගේ යන්න තියෙන්නේ ගඟට බැහැලා නෙමෙයි ගඟ අයිනේ පාරක් තියෙනවා ඒ පාර දිගේ අම්මලා දන්නව ඇති පරණ ඉක්කඩුව පාර කියලා කියන්නේ හරි පොඩ්ඩ දුරයි ටවුන් එකට ගිහිල්ලා ඒ පොද්දල කට්ටිය ඉන්නේ පොද්දල පුතේ පොද්දල ළමයිද මගෙන් ඔය යන්නේ ඔව් ටීචර්. නේද? ඒක තමයි. ඔයාට කාට හරි තාත්තා හරි කියලා පොඩ්ඩක් ගෙනත් දාගන්න පුළුවන් නම් වැඩේ ගොඩ ඉරිදා 3ට ගඟුලට. නැත්තම් ඔයාට ඕන නම් මේ අපේ ගෙදරට එන්න. අපේ ගෙදර දාන්නවා නම් එතකොට අපිත් එක්ක යන්න පුළුවන් පන්තියට. හරි? එහෙම කරමු. බන්දිගමට යන්න කම්මැලි නම් ඔයාව ගෙනත් දාන්න. පාද පන්ති ටීචර්. එහෙනම් පුතේ කරන්න දෙයක් නැහැ. හොඳේ?
බලමු එහෙම ගොඩාරියක් කට්ටියට හදිස්සියක් බැරි වුණොත් මොකක් හරි ගෲප් ක්ලාස් එකක් දාමු ඉතින් නේද එහෙම ඉතින් දාන්න වෙලාව තමයි තේ දාන්න වෙලාවක් තමයි නැත්තේ හරි එහෙනම් ඔන්න මම ඒක ගැන දැන් ඉතින් ඔය හිත ඉන්න එපා අනේ අපරාධේ යන්න බැරි වෙනවා නේ කියලා දැන් මේ ටික හරි ඉගෙන ගන්නකො කාබෝහයිඩ්‍රේට් වල උදේ වර්ගීකරණයකට මම යන්න හදනවා. ඔයා දැක්කනේ ග්ලූකෝස් කිව්වා ඉස්සෙල්ලා, ෆ්‍රක්ටෝස් කිව්වා, එක එක ඒවා නම් කිව්වා නේද? අන්න අපි මේ කාබෝහයිඩ්‍රේට් පවුල ප්‍රධාන කොටස් ඊතර 3ක් වැටුණා නේද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම කාණ්ඩ 3කට බෙදනවා. හරි. දැන් මෙතෙක් කරපු ටික වාට පාඩම් මෙතන ඉඳගෙනත් මම ඔයාලට දැන් පාඩම් කරවනවා. ඒ නිසා හොඳට අහන් ඉන්න. ඒ කාබෝහයිඩ්‍රේට් වර්ග තුනෙන් එක්කෙනෙකුට අපි කියනවා මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. පැත්තේ නමයට දාන්න බෑ. හරි. මොනොසැකරයිඩ්. හරිද? බලමු. ඔයා දැන් ඒ ගැන එච්චර හිතන්න එපා. එහෙම නමයට දාගන්න පුළුවන් වුණොත් ඉතින් 11 වසර පන්තියේ 10 මාර පටන් ගන්නවා පුතේ. 10 මාර එකමාර ඒගොල්ලන්ගේ ස්ථිර වෙලාව. ඒක වෙනස් වෙනවනේ. උදේ බෑ. හරි? මොනොසැකරයිඩ්. හරිද? නැත්නම් උදේ පාන්දර 5ටවත් අපේ ගෙදර පටන් ගන්නවා. 5 ඉඳන් 5 6 7. 5 7 නෙමෙයි 5 8. එහෙම කරලා තියනම් හොඳයි. 5ට නැගිටලා එනවනම්. කැඩි ඇහෙන්නේ. එහෙමද? හැමෝටම කැඩි දැනෙන්නේ. නෑ ටීචර්. පළවෙනි කාබෝහයිඩ්‍රේට් වර්ගයේ නම කියන්න හයියෙන් කෑ ගහලා මොනොසැකරයිඩ් කියමු. මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. මෙන්න පුතේ දෙවනියා ඩයිසැකරයිඩ්. සැකරයිඩ්. ඩයිසැකරයිඩ්. සැකරයිඩ්. ඩයිසැකරයිඩ්. මෙන්න තුන්වෙනි ඩයිසැකරයිඩ්. පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ්. හරිද පුතේ? රයිට්. එහෙනම් ඔන්න ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් වර්ග 3. මේ පොදු සූත්‍රයක් තියෙනවා. පොදු නෙමෙයි. හැමෝටම ඕන මොනොසැකරයිඩයක් නම් කාබන් 6යි තියෙන්නේ මයින්ටි. ඕන ඩයිසැකරයිඩයක් නම් ක්ලාස් පටන් ගත්තම අපි ඒක ලියමු. හරිද? පොත් තුනක් ගන්න කිව්ව එකේ මොනවද ලියන්න යනවා. හරි. ඒක තියාගෙන ඉන්න මම ඒක ලියවනවා. පස්සේ මොනොසැකරයිඩ් එක කාබන් 6 තියෙන්නේ. පුතේ ඩයි කියන්නේ C2A. එහෙනම් ඔයාලට පොඩි අදහසක් එනවා. මොනෝලා දෙන්නෙක් එකතු වෙන්නේ. මොනොසැකරයිඩ්ලා දෙන්නෙක් එකතු වෙනවා. එතකොට ඩයිසැකරයිඩ්. මයි පුතේ මොනොසැකරයිඩ්ලා ගොඩාරියක්. ගොඩ. අන්න පොලි. පුතේ පොලිසැකරයිඩ් හැදෙනවා. ඉතින් ඕක තමයි ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය වෙන්නේ. යන්න ටියුට් එකට ඉක්මනට. එහා පැත්ත උතන තියෙනවා 3 දෙනා දාලා ලියලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගීකරණය. ප්‍රධාන වර්ග 3කට බෙදා ඇත මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. 4 වෙනි පිටුවට යමු. හරි. chart එකක් තියෙනව නේද? ඔව්. ඒ chart එකේ 3 දෙනා මම දාලා තියෙනවා. අපි සූත්‍ර ටික පුලව ගමු ඉස්සර වෙලා. මං කියන ඒවා වරහන් ඇතුළේ ලියන්න. ඔයාලට මෙතන පේනවා නම් ලියන්න. මොනොසැකරයිඩ් වලට ලියන්න C6යි H12යි O6යි. මට ලියන්න C6යි H12යි O6යි. O6යි. හරිද? C6 අර ග්ලූකෝස් වල සූත්‍රෙමයි. හරිද? යා මොනොසැකරයිඩ් එකක් කියනවා පුතේ ග්ලූකෝස් කියන්නේ. ඩයිසැකරයිඩ් වලට ලියන්න C12යි H22යි O11යි. O11යි. ඔයා මංගෙන් දැන් සමහර වෙලාවට අහයි මෙතන මෙයාලා දෙන්නෙක් ඩබල් වෙනවා නම් H24ක් එන්න ඕනේ නේද කියලා. ඔයාට ඒකට උත්තරේ තව නොබෝ වෙලාවකින් මං කියනවා. එතකන් ඉවසගෙන ඉන්න. හරිද?
මෙතන O11ක් එන්නේ. O12ක් නෙමෙයි පුතේ. මෙයා ඩබල් වෙනවනේ. මෙයා ඩබල් වුණාට මෙතන H22යි O11යි. අනිවාර්යෙන් දෙකට එක තියෙන්න එපැයි නේද? කාබෝහයිඩ්‍රේට් එකක් නම් දෙකට එක තියෙන්න ඕනේ. ඒ නිසා ඔය විදිහට තමයි යන්නේ. ඉරිදා පන්තිය 3:30. කමන්නේ 3:30 දාන්න. 3:30 6:30 මොනොත් හොඳේ. සූත්‍ර කටපාඩම් කරන්න ඕනද නැහැ එච්චර උපනාවක් නැහැ. ඒවා ওই ටිකක් 10 පන්තියේ දඟලනකොට ඔවා ඉබේ කටපාඩම් වෙනවා. හරි බය වෙන්න එපා දැන්ම ලොකුවට පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? ඊළඟට පොලිසැකරයිඩ් C6යි H10 10යි. හයිඩ්‍රජන් 10ක්. ඔක්සිජන් 5යි. ඒ වගේ ඒවා අනන්ත ගාන 25 වෙයි 100 වෙයි 10 වෙයි ඒ නිසා n දාන්න පුතේ ඒ සෙට් එකම වරහන් කරලා C6යි මෙහෙම C6 H10යි O5යි වරහනක් දාලා පිටින් n දාන්න n කියලා කියන්නේ මේ වගේ අය ගොඩාරියක් n සංඛ්‍යාව අපි දන්නේ ඔයාට n සමානයි 10යි කිව්වා මේ වගේව 10ක් තියෙනවා ඒ පොලිසැකරයිඩ් n සමානයි 100යි කිව්වා මේ C6H10 O5 කියන ඒවා 100ක් තියෙනවා පොලිසැකරයිඩ් එක තුන තේරුණාද හරි එම හදාගන්න හරි ඔන්න මයිත්තේ මම මොනොසැකරයිඩ් ටික ඔයාට හඳුන්වලා දෙන්න හදාගන්න මොනොසැකරයිඩ් ටික හඳුන්වලා දෙන්න හදන්නේ දැන් මුකුත් ලියන්න එපා හොඳට අහගෙන ඉන්න මෙන්න බලන්න මෙන්න මොනොසැකරයිඩ් තුන අඳුරන එක්කෙනෙක් ඉන්නවා අඳුරන්නේ නැති දෙන්නෙක් ඉන්නවා කොහොම හරි කටපාඩම් හරි මතක හරි තියාගන්න වෙනවා ටීචර් රීසයිකල් මොකද ෆිසිකල් හරි මම පස්සේ බලන්නම් තේ මොනවද මම මැසේජ් ගොඩක් දානවා පාඩම් කරන්න වෙන්නේ නැහැ එහෙම නෝති ඒ නිසා අපි පාඩම් කරලා ග්ලූකෝස් කියවන්න ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් මතකේ ගැලැක්ටෝස් ඉස්සෙල් අන්න වයිපුතේ මෙයාලා සරලම කාබෝහයිඩ්‍රේට් වර්ග තුන කවුද ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් මේවා සීනි මේවා පැණි රහයි මේවා වතුරේ දිය වෙනවා හරිද මෙතනින් එක්කෙනෙක් ඉන්නවා වයිපුතේ පැණි රහ නැති කාටද කියන්න පුළුවන් ගෙස් කරලා lactose very good උතේ කිරියකට අම්මා සීනි දානවා කිව්වේ මං ඒකනේ කිරිවල ඉන්න මොනොසැකරයිඩ් තමයි ගැලැක්ටෝස් කිරිවලට සීනි දාන්නේ ගැලැක්ටෝස් පැණි රසින් අඩුයි නමුත් අපි පොදුවේ කියනවාමයි පුතේ ඔක්කොම මොනොසැකරයිඩ් පැණි රසයි කියලා හැබැයි ඔයා මතක තියාගන්න පැණි රස නැති සීනි වර්ගය ගැලැක්ටෝස් පැහැදිලිද මම කිව්වනේ මිස් ඒක තමයි පැණි රස නැහැ පුතේ ගැලැක්ටෝස් තව එක්කෙනෙක් කියලා දෙනවා මම දැන් ඩයිසැකරයිඩ් මෙන්න බලන්න අර දෙන්න එකතු වෙනවා කවුද දෙන්න මොනොසැකරයිඩ්ලා දෙන්නේ පුතේ එකතු වෙලා හැදෙන අපිට පාඩම් කරන්න තියෙනවා 3 දෙනෙක් එක්කෙනෙක්ගේ නම මෝල්ටෝස් අනිත් එක්කෙනා සුක්‍රෝස් උදේ ලැක්ටෝස් ගැලැක්ටෝස්ගේ අයියා ලැක්ටෝස් හරිද ග්ලූකෝස්ගේ අයියා මෝල්ටෝස් ෆ්‍රක්ටෝස්ගේ අක්කා සුක්‍රෝස් එහෙම කියමු නේද ඔන්න මම ඒ කියන්නේ මෙතන ඉන්න දෙන්නේ කවුද දන්නේ මම ඔයාලට පස්සේ කියලා දෙනවා මෝල්ටෝස් හැදෙන්නේ කොහොමද සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද අහනවා විභාගෙදී ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ කොහොමද මෙතන ඉන්න දෙන්නේ එකතු වෙලා තමයි මේ කට්ටිය නිර්මාණය වෙන්නේ පැහැදිලිද මයිත්තේ මොනොසැකරයිඩ්ලා දෙකක් පොලිසැකරයිඩ්ලා ඉන්නවා අපිට 3 දෙනෙක් ඔක්කොම 3 දෙනා ඉන්නේ කවුද දන්නවද මෙන්න පොලිසැකරයිඩ් තුන පිෂ්ඨය හරිද සෙලියුලෝස් අනිත් එක්කෙනා පුතේ අපි කියනවා ග්ලයිකෝජන් පුතේ ග්ලයිකෝජන් ශාකවලනේ
සෙලියුලෝස් තියෙනවා ශාකවල. අපේ ඇඟේ ජීර්ණය කරන්න බැරි එකම කාබෝහයිඩ්‍රේට් වර්ගය සෙලියුලෝස්. එම ජීර්ණය වුණා නම් අපේ ළමයි ඩෙස් පුටු කාලා දැනුත් කනවා තමයි. ඒ වුණාට ලී එකක්වත් තියෙන එකක් නෑ බඩගින්නට කාලා. සෙලියුලෝස් තියෙන ලී වල. හරිද? ගස් වල. සෛල බිත්තියේ හදලා තියෙන උතේ සෙලියුලෝස්. පිෂ්ඨය තියෙනවා සෙලියුලෝස් ග්ලයිකෝජන්. එහෙනම් ඇස් දෙක පියාගන්න. හරිද? හරි. මම කියනවා කියන්න. මොනොසැකරයිඩ් තුන ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. හරිද? ඩයිසැකරයිඩ් මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසැකරයිඩ් පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඇසරි. හරිද? ආයි බලන් ඉන්න පුතේ ඔයා. ලියමු. එහෙනම් පුරව ගන්න chart එක ඉක්මනට. තනින් තන ඉස්තන් තියලා තියෙනවා ඉක්මනට බලලා පුරව ගන්න. මොනොසැකරයිඩ් තුනෙන් ග්ලූකෝස් දීලා අනිත් දෙන්න ලියන්න ඉක්මනට. ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. හරි නේද? ඩයිසැකරයිඩ් තුන සුක්‍රෝස් දීලා තියෙනවා පළවෙනි එක්කෙනා ලියන්න මෝල්ටෝස්. මේවා සීනි වර්ග මේ දෙකොල්ලම සීනි වර්ග. ලැක්ටෝස්. හරි මෝල්ටෝස් සුක්‍රෝස් ලියලා තියෙනවා ලැක්ටෝස් ලියන්න. පොලිසැකරයිඩ් ලියන්න තේ පිෂ්ඨය ලියලා තියෙනවා. සෙලියුලෝස් ලියන්න ග්ලයිකෝජන් ලියන්න. chart එක යන්නේ සිග්නල් නැති වෙච්ච දරුවෝ 4 වෙනි පිටුවේ chart එක. හරිද පුතේ? හරි. ඔන්න අපි chart එක අනුව දැන් එක එක්කෙනා වෙන වෙනම කතා කරන්න යන්නේ. හරි. ඒ කියන්නේ ඉස්සර වෙලා මම ඔයාලට එක්ක කතා කරනවා මුන් තුන් දෙනා ගැන. කවුද මුන් තුන් දෙනා? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් ගැන. ඒ කියන්නේ පුතේ මොනොසැකරයිඩ්. හරිද? අපි ඩයිසැකරයිඩ් ගැන හෙට උදේ වැඩි කතා කරනවා අදත් කියනවා. පොලිසැකරයිඩ් හෙට උදේට කතා කරන්න. අනිවාර්යෙන් පන්තියට එන්න 6ට 6ට නෑ 8 10 6ට එන්නේ වෙන කට්ටියක්. පරණ 10 කට්ටිය. අයියලා අක්කලා පොඩ්ඩක් වේලසනින් නැගිට්ටවනවා හෙට උදේ 6ට. හරිද? හෙට විතර පන්තියේ ඉන්නවා නම් ඒගොල්ලෝ හෙට උදේ 6ට එන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය 10 පන්ති අවසාන පාඩම හෙට ආරම්භ කරනවා. සුබ මොහොතින්. හරිද? සුබ මොහොතින් අවසාන පාඩම අපේ 10 පැටවුන්ට අලුත් 10 පැටවුන්ට ඇහෙනවද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩමමයි පුතේ ආරම්භ කරනවා කියන්නේ ඉවරයි පුතේ. ඒකෝට අපිට ජනවාරි 1 වෙනිදා මේ ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න ඕනේ. බලමු. හරි. ඒවා පටන් ගන්නවා නම් දැනුම් දෙනවා. හරි 10 පන්තියේ සිලබස් ඉවර වෙන්නේ යන්නේ. ඔන්න අන්තිම පාඩම හෙට ආරම්භ කරනවා. එතකොට හරිනේ දැන් පේනවද දෙසැම්බර් මාසයේ වෙනකොට අපි සම්පූර්ණ 10 අවසර ඒගොල්ලන් ඉවර කරලා තියෙනවා. ඔයාට පුළුවන් නම් මට හොයලා කියන්න මේ අවට මේ බද්දේගම හරි ගාල්ලාවට 10 සිලබස් එක ඉවර කරපු ආයතනයක් මං හිතන්නේ හොයාගන්න බැරි වෙයි. තේරුණාද? ඉතින් අපි දඩබඩේ ගිහිල්ලෙත් නෑ. ඔයා දන්නවනේ අපි කවදාවත් දඩබඩ ගාලා උගන්නන්නේ නෑ කියලා නේද? ඒගොල්ලොන්ගෙන්ම අහලා බලන්න 10 පන්ති අයියලා අක්කලා ඉන්නවනම් එම කවදාවත් වේගෙන් කරලා නැහැ පුතේ. පටන් ගමු මිස්. එතකොට මිස්ලට අවුරුදු වේවා කියත හැකි. ඒ හරි. ඔන්නමයි පුතේ නම් මම මොනොසැකරයිඩ් ගැන ඔයාට කතා කරන්න යමු නේද? බලමු මේ මොනොසැකරයිඩ් කට්ටියගේ ප්‍රධාන ලක්ෂණ. හරි. ඒ මොකක්ද ගොලේ ආවේ නේද? ඔන්න පුතේ අවධානයෙන් හොඳට බලන් ඉන්න බෝඩ් එක. මෙතන තියෙන චේන් එකක්. අර බල්ලෝ බඳින දන් වැලක් කියලා හිතන්න ඔයා. ඒ දන් වැලේ පුරුක් ගොඩක් තියෙනවා. ඒ මම ඒකට කියනවා කාබෝහයිඩ්‍රේට් එක තමයි එයා. මේක කාබෝහයිඩ්‍රේට් එක කියලා ඔයා හිතන්න. එහෙනම් ඒකේ තියෙන එක පුරුකක් එක චේන් එකේ එක පුරුකක් මයිත්තේ අපි කියනවා ඔලිම්පික් ඒ වගේ එක වලල්ලක් වගේ පුතේ කුඩාම ඒකකය. හොඳට තේරුම් ගන්න.
කුඩාම ඒකකයට මම කියනවා පුතේ තව නමක් තැනුම් ඒකකය. තැනුම් ඒකකය. ඔයාට මේ වචනේ හුරුයි. ජීවි දේහයක තැනුම් ඒකකය සෛලය. නේද? සෛල එකතු වෙලා පටක, පටක එකතු වෙලා අවයව, අවයව එකතු වෙලා පද්ධති, පද්ධති එකතු වෙලා ජීවියක්. ඒ වගේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ ප්‍රධාන ලොකු කාබනික සංඝටකයක්. ලොක්කේ කාබනික ප්‍රධාන සංයෝගයක් ජීවි දේහවල තියෙන. මයිපුතේ ඒකේ චූටි වෙක්කෙනා තමයි කවුද දන්නවද? ඔන්න මෙයා, ඔන්න මෙයා. කවුදන්නේ? මොනොසැකරයිඩ්. පුතේ එහෙනම් ඔයා මට මේක කියලා දෙන්න. කාබෝහයිඩ්‍රේටයක්මයි පුතේ හොඳට අහන් ඉන්න. හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් ගොඩාරියක් එකට එකතු වෙලා. නේද? ඇයි මේ එක්කෙනෙක් මොනොසැකරයිඩ් නම් මේ කාබෝහයිඩ්‍රේටය නම් මේ තියෙන පුතේ එක මොනොසැකරයිඩයක් මේ තව එකක් එහෙනම් මොනොසැකරයිඩලා පේලියට සෙට් වෙලා තමයි කාබෝහයිඩ්‍රේට හැදෙන්නේ. එහෙනම් පුතේ ජීවි දේහයක චුට්ටා සෛලය වගේ කාබෝහයිඩ්‍රේට පවුලේ චූටි එකක් කවුද? මොනොසැකරයිඩ්. තේරුණාද? මොනොසැකරයිඩ්. පැහැදිලිද පුතේ? මොනොසැකරයිඩ් ගොඩක් එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේටයක් නිර්මාණය වෙන්නේ. පුතේ ඉතින් මේගොල්ලන්ගේ තියෙන ප්‍රධාන ගති ගුණ වලට යනවා ඔන්න බලන්න. මේගොල්ලන්ට අපි කියනවා පුතේ සරල සීනි කියලා. ඉතාම සරල සීනි ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රක්ටෝස්. ඔය තුන් දෙනා සරල සීනි. ඒ වගේම දරුවනේ ඔන්න බලන්න දෙවනි ඩොට ස්පටික සීනි කැට. සීනි කැට තියෙන්නේ නේද? කැට කුඩු කරලා දෙනවා ඔයාලට එහෙම. ඒ කියන්නේ ග්ලූකෝස් ගත්තොත් ග්ලූකෝස් පොඩි කුඩු එකක් තියෙන්නේ නේද? සරල සීනි උදේ ස්පටික විදියටයි අපි කියනවා තියෙන ස්පටික රූපී. සරල සීනි ස්පටික රූපී. ඒ වගේම ජලයේ දිය වෙනවා හොඳටම. හොඳට ග්ලූකෝස් දිය වෙනවා. මතක් කරන්නකෝ ග්ලූකෝස් ද්‍රාවණයක් අදලා ඔයා බිව්වද කියලා පොඩි කාලේ හරි දැන් හරි ඔය ක්‍රීඩා උත්සවවලදී හැම මේ නිකම්ම කටට ග්ලූකෝස් දෙන්නේ නේද? ඒ වුණාට කටේදී තිය වෙනවා සීතලයි ග්ලූකෝස් නේද? කටට ගත්තම නියමයි සීතලයි. මාර පණක් වෙනවා නිකං කෑවා. ඒක තමයි. නිකං කෑවම. ජලයේ තිය වෙනවා පුතේ ඉතින් වතුර ටිකක් බිව්වම හරි ඊට පස්සේ ඒ වගේම පැණි රහයි. පැණි රහයි. අරය මතකයි. පැණි රහ නැති එක. කවුද? ගැලැක්ටෝස් පුළුවන් නේද? ඔය තියෙන්නේ මතක ශක්තිය හොඳයි ඔයගොල්ලන්ගේ. ගැලැක්ටෝස් වල පැණි රස ගතිය ටිකක් අඩුයි. නමුත් අනිත් අය පැණි රහයි පුතේ පොදුවේ. සරල සීනි ස්පටික රූපී ජලයේ දිය වෙනවා පැණි රසයි. පුළුවන් නේද? මතකයි නේද? කාබෝහයිඩ්‍රේට් පවුලේ චූටිම තැනුම් ඒකකය කුඩාම ඒකකය පුතේ මොනොසැකරයිඩ්. හරිද? රයිට් අපි ඒක ටිකක් ගාලා ලියාගමු. මොනොසැකරයිඩ් ලියන්න පළවෙනි ඩොට් එකේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය වේ. තැනුම් ඒකකය ඒක ඕනනම් හයිලයිට් කරන්න. තැනුම් ඒකකය පොඩිම ඒකකය කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ චූටිම මොනොසැකරයිඩ් ගොඩකින් තැනුම් ඒකකය වේ. ඊළඟ ඒවා ලියන්න යන්න පුතේ මතකින් වාට සරල සීනි ස්පටික රූපී ජලයේ දිය වේ පැණි රසයි. බෝඩ් එක බලන්න නැතුව ලියන්න. පැණි රසයි මාරු කරාට කමන්නේ. ඔයාලට මතකෙන් ලියන්න. පැණි රහයි. ටීචර් පළවෙනි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය ආයතන ඔන්න ලියමු මොනොසැකරයිඩ් වේ කියලා. නැත්නම් මේ කියලා ලියන්න. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය ඉඩ තියෙනවා නම් මොනොසැකරයිඩ් වේ කියලා ලිව්වනම් වැඩි හොඳයි නේද? කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය මොනොසැකරයිඩ් වේ. නැත්නම් ඉතින් මොනොසැකරයිඩ්නේ මාතෘකාව නේද? මොනොසැකරයිඩ් කියන්නේ කවුද කියලා තමයි අපි මේ ලියන්නේ. තැනුම් ඒකකය වේ මොනොසැකරයිඩ්.
සරල සීනි ස්පටික රූපී ජලයේ දියවේ පැණි රස ඇතිය ඊළඟට හරි නේද පුතේ අටකයි නේද මොනොසැකරයිඩ් වල ලක්ෂණ දෙකක් ලියන්න කිව්වොත් ඔයා මොනවද ලියන්නේ සරල සීනි පැණි රහයි ජලයේ දිය වෙනවා නේද කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය මොනොසැකරයිඩ් ඔක මතක තියෙන්න ඕන කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය නැත්තම් කුඩා ඒකකය මොනොසැකරයිඩ් කියලායි කියන්නේ ඉතින් අපි බලමු එක මොනොසැකරයිඩ් කොහේද තියෙන්නේ කියලා. ඔන්න දැන් මුකුත් ලියන්න එපා ඔයා. දැන් හොඳට බලන් ඉන්න ඕනේ. මම ගන්නවා ඉස්සරහම ග්ලූකෝස්. ඔන්න බලන්නකෝ. අපේ කාබෝහයිඩ්‍රේට් පවුලේ පුතේ චූටිම එක්කෙනා තමයි ග්ලූකෝස් කියන්නේ. ඊළඟ ෆ්‍රක්ටෝස්, ඊළඟ ගැලැක්ටෝස්. ඔය තුන් දෙනානේ ඉන්නේ නේද? ඔය තුන් දෙනා තමයි අපිට ඉන්න මොනොසැකරයිඩ් තුන. පටලව ගන්න එපා අනිත් ඒවාත් එක්ක. ඔතනින් මම ඔයාලට කියලා දෙනවා ග්ලූකෝස් තියෙන්නේ කොයි වගේ තැන්වලද කියලා. ඔන්න ග්ලූකෝස් තියෙනවා පුතේ පළතුරු වල. හරිද? පළතුරු වල තියෙනවා. විශේෂයෙන්ම මොනවද? ඔව් පළතුරු මේකේ ඉදීගෙන එන පළතුරු වල තමයි වැඩිපුර තියෙන්නේ. හරිද ග්ලූකෝස්. ඊළඟට පැණි වල ඔක්කේ මේ පැණි වල තියෙනනේ ඔව් ඒක තමයි මම මේ පෙන්නන්න යන්නේ. මේ පළතුරුමයි නේ පවතින ස්ථාන අන්න පුතේ මෙන්න මේ වදයක් තියෙනවා. ඔයාලා වගේ වදයක්. මේක ඉස්සලා ගත්තාම මී පැණි එනවා. ඔන්න මී පැණි වල තියෙනවා පුතේ. මී පැණි වල සීනි වර්ග දෙකක් තියෙනවා ළමයි. එකක් ග්ලූකෝස් පුතේ අනිත් එක්කෙනා ෆ්‍රක්ටෝසුත් තියෙනවා. දෙවැනි එක්කෙනා එයක් තියෙනවා මී පැණි වල ග්ලූකෝසුත් තියෙනවා. දෙන්නම තියෙනවා. ග්ලූකෝස් කියන්නේ මිස් ෂණිකව ඇඟට ඔව් ශක්තිය ලබා දෙන එයා තමයි. ඉන්න මම තව ටිකකින් කියනවා ග්ලූකෝස් ගැන විස්තර කීපයක් තව. හරි මේ පවතින ස්ථාන. හරි. ඔන්න මම දරුවෙක් දැම්මා එක්තරා වාක්‍යයක්. ඔයාගේ උත්තරේට හරියනවද කියලා බලමු අපි. පුතේ අපි කනවන දැන් එක දේවල් නේද? පිටිසහිත කෑම. ඒ කියන්නේ පිෂ්ඨය කනවා. මොනවද ඔයා කන පිටිසහිත කෑම? බත් කනවා, ඉන්දියාප්ප කනවා, රොටි කනවා, පිට්ටු කනවා නේද? ඔහොම පිටිසහිත ආහාර ඔයාගේ ආහාර වේලට ගත්තම ඒවා නූඩල්ස් හොඳයි නූඩල්ස් පුතේ ඒ වෙයි තියෙන්නේ මයි පුතේ පිෂ්ඨය. ඔය පිෂ්ඨය මයි පුතේ අහගන්න. අපේ ආහාර ජීර්ණ පද්ධතියේ හොඳට අහන් ඉන්න ඉස්සර වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතිය අපි බත් කෑවම අපි රොටි කෑවම අපි ඉන්දියාප්ප කෑවම අපේ ආහාර ජීර්ණ පද්ධතියේ අන්තඵලය මේ පිෂ්ඨයමයි පුතේ කැඩෙන සරලම අන්තඵලය තමයි ග්ලූකෝස්. ලේ වලට උරා ගන්නවා ග්ලූකෝස් වෙන ලේ බටයක් ලොකු කරලා තියෙන්නේ ලේ බටයක් ගන්න පේනවා රතුරු දිග සෛල පේනවා. එහෙනම් මේකට ඇඟට උරා ගන්නවා කියන්නේ ලේ වලට උරා ගන්න. පැහැදිලිද? ඒ ලේ වල ඔයාලට මතකයි රුධිර ප්ලාස්මය. ඔකේ පෝෂක තිබුණා නේද? 9 පන්තියේදී අපි කරේ රුධිර සංසරණ පද්ධතිය නේද? අන්න අන්තඵලය වෙන්නේ මෛත්‍රී ග්ලූකෝස් පිෂ්ඨාහාර අපි ආහාරයට ගත්තම. තව එකක් මේ බලන්න. මෙන්න මේක මම දැන් ඉස්සෙල්ලා කිව්වා මේ රූපේ ශාකපත්‍රවල ගොඩනගන්නේ ප්‍රධාන ඵලය විදියට ග්ලූකෝස්. ඊට පස්සේ තමයි යා පිෂ්ඨය වෙන්නේ. ඊට පස්සේ තමයි සුක්‍රෝස් වෙලා හතරවට යන්නේ ගහේ. මුලට එනවා, යනවා, මෙහි යනවා. හතරවරන් ගහනවා ක්ලෝයම් පටකයේ තුල. යනවා සුක්‍රෝස් විදියට. හැබැයි හදන්නේ ග්ලූකෝස්. ටික වෙලාවකින් පිෂ්ඨය බවට පත් වෙනවා. හේතුව තමයි මේ ජලයේ දියවන නිසා ග්ලූකෝස් ජලයේ අද්‍රව්‍යයි පිෂ්ඨය. ඒ නිසා ශාකපත්‍රයක පිෂ්ඨය වෙනවා. ටික වෙලාවක් යනකොට ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ප්‍රධාන ඵලය. ඔන්න වෙන ඉරණම. එහෙනම් පැහැදිලි ග්ලූකෝස් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය. පිෂ්ඨ ජීර්ණයේ අන්ත ඵලය වුණා සත්තුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය. මෙන්න තුන
මෙන්න බලන්න. ඔන්න වයිපේ අපි සෙල්ලම් කරනවා මේ චූටි පැටවු ටිකක් පෙන්නන්නේ මං ඔයාලට නේද? මේගොල්ලෝ ඇවිදිනවා, කනවා, බොනවා. මෙතන මොකද කරන්නේ? බර උස්සන ක්‍රීඩාවක් නේද? බර උස්සවන ක්‍රීඩාවක්. පුතේ ඉතින් මේවට අපිට හරියට ශක්තිය ඕන නේද? සර් වගේද? අයියෝ කොබල නිකන් හරිද? අම්මා නේද? සර්ට හැකි ඔයලාගේ එච්චර එකක් උස්ස ගන්න නේ? මෙහෙම එකක් උස්ස ගන්න බෑ. සර් දෙකට ගැලිලා වැටේ මෙහෙම එකක් උස්ස ගත්තා නේද? කියන්නේ එහෙම නෑ උදේ සර්ට. හරි මං කිව්වයි කියලා බර උස්ස ගන්න බැරියි කියලා විශ් කිව්වයි කියලා නේද? පුතේ ඔන්න ඔයි වැඩ ඔක්කොම කරන්න නේද? සර් නෑ මං ඒකයි ලොක්කා වගේ කිව්වේ සර් ගමනක් ගියා. ඇට කෝටුවා වගේ අනේ බොලේ අෂේ මං කියන්නම් සර්ට කිව්වයි කියලානේ. ඇට කූරා වගේ කිව්වයි කියලා. ඔව්වනේ. දැන් හොඳටම කෙට්ටු වෙලා නේද පුතේ? නෝ. සර්ට පොඩි සීනි ඇවිල්ලා පොඩ්ඩක් සර්ට. දන්නවද? ඔව් දැන් මේ දවස්වල පිටිසයිත කෑම තහනම් කරලා තියෙන සර්ට මම. ආන්නක බලන්න මොකෝ සර් කෙට්ටු කියලානේ. හරි. ඔන්න කෙට්ටු වෙනවා පුතේ ඇඟේ සීනි වැඩි වුණාම. දන්නවනේ රෝගී නේද? ඩයබටික්ස් දියවැඩියාව. ඔන්න එක එනවා පුතේ අඬන්න එපා ඉතින්. ඔව්. හරි. ඉතින් මේ එහෙම තමයි ඉතින් මිනිස්සයාටනේ පුතේ ඔක්කොම වෙන්නේ. අපි ඒක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. සර් සීනි කෑම කාලා නෙමෙයි හැබැයි එහෙම සීනි ඇවිත් තියෙන්නේ. පරම්පරාවෙන්. හරි තේරුණාද? පරම්පරාවෙන්. ඒ නිසා ඔයාගේ අම්මටයි තාත්තටයි තියෙනවා නම් ඔයා චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ ලොකු උනා. ඩිපුරාවම පිටිසයිත කෑම කන්න එපා. ඔයාගේ ආච්චිගේ පරම්පරාවේ, ඔයාගේ සීයාගේ පරම්පරාවේ බලන්න ඩයබටික් කට්ටිය ඉන්නවද කියලා දියවැඩියාව නේද? ඒක එනවා පුතේ පරම්පරාවෙන් පරම්පරාවට. තේරුණාද? අඬනවද? අයියෝ අඬන්න එපා දැන් හරි දැන් අවුලක් නැත්තේ. හරි දැන් බෙහෙත් දීලා නේද? කෑම පාලනය කළා. සීනි පොඩ්ඩක් අද්දාලා තේ බොන්නේ නැහැ සර්. අහන්නකො බලන්න ඔය ආපු වෙලාවක සර් සීනි දාලා බොන්නේ නැහැ නේද කියලා. සර් බලයි කවුද යකෝ මුට්ට කිව්වේ කියලා නේද? මාව තමයි ඉතින් බෙල්ල මුලින් අහුවෙන්නේ. හරි. ඔන්නමයි පුතේ ශක්තිය අවශ්‍ය වෙනවා අපිට වැඩ කරන්න රන්නේ. මතකදමයි පුතේ මේ කවුද? මේ මට ඔයාට තව ගොඩ දවසකින් ඔයාගේ පළවෙනි වාරේ අවසාන පාඩමේ එක්තරා රූපයක් මං ගත්තා ඉතින් සෛලයක්. සත්ත්ව සෛලයක් මේ. ශාක සෛලයක් තියෙනවා. සත්ත්ව සෛලයක් තියෙනවා. පුතේ මේ සත්ත්ව සෛලයක් හරි ශාක සෛලයක් හරි තුල ඔයාට මම 6 පන්තියේදී කියලා දීලා තියෙනවා නේද? අර මොකක්ද දන්නවද? ඔයාට මම 6 පන්තියේදී මෙන්න මෙහෙම එකක් කියලා දීලා තියෙනවා. 8 දිත් කියලා දීලා තියෙනවා. මම ඉතින් ඔයාට රවුමක් ඇඳලා ඔන්න පුතේ මේකට ගේනවා ආහාර. ඔන්න ගේන්නේමයි පුතේ ග්ලූකෝස්. ඊළඟට මේකට අපි ආශ්වාස වාතය ගේනවා ඔක්සිජන්. මිනිස්සු සත්තුණා නේද? සත්තුණා ඔක්සිජන් ගන්නවා. ශාකනම් පූටිකා ඔස්සේ හරි ශාක පූටිකා ඔස්සේ ඔක්සිජන් ගේනවා. ශාක ප්‍රභාසංශ්ලේෂණයෙන් නිපදවන ග්ලූකෝස් ශාක දේහයක සෛලයක් තුළ මුන් දෙන්න එකතු වෙලා ශක්තිය හදනවා පුතේ. ශක්තිය හදනවා. ඔන්න කරන වැඩි. හරිද? ගහ ප්‍රභාසංශ්ලේෂණය කරන්නේ මේ අපිට ආදරේට අපිට කෑම හදන්න නෙමෙයි. එයාට මේ වැඩේ කරගන්න ශාක දේහයකට ශක්තිය ඕනි. ඒ මෙතනදී කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, ජලය හැදෙනවා. මේවා වෛශ්‍රාවී ඵල මේවා පිට වෙනවා. ශාකයක නම් පූටිකා වලින් පිට වෙනවා. අපි නම් නහයෙන් දාලා පිට කරන ප්‍රශ්වාස වාතයෙන් කාබන් ඩයොක්සයිඩ්. හුණු දියරට පිම්බ මතකද? මතකයි නේද? පුතේ සෛලයක් තුල ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වෙලා ශක්තිය නිපදවන ක්‍රියාවලියට මම ඔයාට වචනයක් උගන්වලා ඇති. කාටද මතක? ශ්වසනය. ඔය ඉන්නේ වැඩෙක් ඉන්නෝ. ශ්වසනය. පුතේ ජීව ක්‍රියාවක් නේද? ශ්වසනය කියන්නේ හුස්ම ගන්නව නෙවෙයි කියලා මම 6 පන්තියේ ඉඳන් ඔයාට උගන්වලා ඇති. නේද? හුස්ම ගන්නව නෙවෙයි. එහෙනම් මයිත්තේ ඔන්න මම අද ඔයාට ටිකක් වැඩියෙන් කියලා දෙන්න යනවා මේ ශ්වසන ක්‍රියාව ගැන. එදා කිව්වේ මම පුතේ සෛලයක් තුල ග්ලූකෝස් ඔක්සිජන් එක්ක එකතු වෙලා ශක්තිය හැදීම ශ්වසනයෙන්.
අද මම ඔයාට මේක ඇත්තටම මට කියන්න තියෙන්නේ 6 වෙනි පාඩමේ. අදත් කියනවා එදාටත් කියනවා. මේ මෙන්න මෙතන. හරි ඔයාට ඒක highlight වුණා ඔයා දැක්කත් දන්නේ. මම ආයි කරන්නම්. මේ highlight වෙනවා ඔයාට පේනවා මෙතන තියෙන පොඩි මේවා නැනෝනේ. නැනෝ තාක්ෂණයේ 9 පන්තියේදී කරානේ සරුත් එක්ක. සෛලයක් ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඊටාම පුංචි ව්‍යුහ ඉන්ද්‍රිකා චුටි ඉන්ද්‍රිකා මයිතේවා අපිට ඇස් දෙකට පේන්නේ ආලෝක අන්වීක්ෂයටවත් පේන්නේ ඒවා පේන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීයයි මේවා නැනෝ කම්හල් පුතේ ඒ නැනෝ කම්හලක වැඩක් වෙනවා ඒ කම්හලේ නම තමයි මයිතේ උනවා ලොකු කරන්නම් යාව මෙයාගේ නම තමයි පැටවු මයිටොකොන්ඩ්‍රියා ඔන්න පුතේ අලුත් නමක් නේද යාළුවෙකුට දාගන්න මයිටොකොන්ඩ්‍රියා සෛලයක් තුල තියෙන නැනෝ ව්‍යුහයක් මයිටොකොන්ඩ්‍රියා එයා තුල තමයි මයිටේ ඔය ඔක්සිජනුයි ග්ලූකෝසුයි එකතු වෙලා ශක්තිය හදන්නේ සසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා තුල. හරිද? මයිටොකොන්ඩ්‍රියා තුල. එහෙනම් අපි මොකටද දැන් ඒක මෙතනට කතා කරන්නේ? පුතේ ග්ලූකෝස් වල ප්‍රධාන අවස්ථාවක් තමයි සසනයට ශක්තිය සපයන ප්‍රධානම කාබෝහයිඩ්‍රේට් එක කවුද? ග්ලූකෝස්. එයා මොනොසැකරයිඩයක්. ඔන්න ග්ලූකෝස් ගැන මම කරුණු 3ක් කිව්වා ඔයාට. මොකක්ද ඒක? ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ප්‍රධාන ඵලය ග්ලූකෝස්. ඔයා පිටිසහිත කෑම කෑවොත් ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ අන්තඵලය ලේවලට උරාගන්නේ ග්ලූකෝස්. ශක්තිය නිපදවන්න ප්‍රධාන වශයෙන් වැය වෙන්නේ මල් පුතේ සෛලවලට ග්ලූකෝස්. හරිද? තේරුණාද හොඳට? හරි. අපි යමු ටියුට් එකට. ටියුට් එකට යන්න. තියනවා නේද පුතේ? chart එකක් දාලා කොටුවක් ගහලා තියෙනවා. අන්න ඒ කොටුවේ ඔයා ලියන්න මොනවද දන්නවද? ග්ලූකෝස් අඩංගු ආහාර. ලියමු අපි. පළතුරු, ඉදුණු පළතුරු කියලා දාමු. ඉදුණු පළතුරු. මීපැණි. ඉදුණු පළතුරු. මිස් ඔය මැද කොටුවේද මිස් ඔය ලියන්න නැත්තම් වටේ තියෙන ඒවලද? මැද කොටුව ඇතුලේ ග්ලූකෝස් කියලා තියෙන කොටුවක් ගහලා තියෙන්නේ. අන්න එතන ලියන්න. වටේ නෙමෙයි වටේ ලියන්නේ අර කරුණු 3. ඔතන ග්ලූකෝස් කියලා තියෙන තැන ස්ටෑන්ඩ් එකක් තියෙන්නේ. එකක ලියන්න පළතුරු, ඉදුණු පළතුරු, අනිත් එක මීපැණි. ඊට පස්සේ ඔහම 3 දෙනෙක් ගහලා තිබන් ඊටව 3ක්. ඒ අර ප්‍රධාන කරුණු 3 ලියන්න ග්ලූකෝස් ගැන අපි දන්න. හරි. පළවෙනි කාරණේ ලියමු අපි අංක 1. ලියන්න පිෂ්ඨය සහිත ආහාර පිෂ්ඨය සහිත ඔයාට ඕන ඊතලයක ලියන්න. කමක් නැහැ. ඔයාට ඕන තැනක ලියන්න. කෙලවරකින් පටන් ගමු. නේද? කෙලවරකින් පටන් ගන්න. මං කියන එක මාජින් එකේ මේ මෙතනින් පටන් ගමු. මේ තියෙන මම මෙතන ලියුවේ. ඔයාත් මෙතනම ලියන්න එනවා. හරි? ලියන්න පිෂ්ඨමය ආහාර පිටිසහිත ආහාර පිෂ්ඨමය ආහාර ජීර්ණයේ යන මාරු කරන්න පුතේ අන්තඵලය අවසාන ලේවලට උරා ගන්න කෙනා අන්තඵලය ආයි පෑන මාරු කරගන්න ග්ලූකෝස් වේ පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස් වේ පිෂ්ඨමය ආහාර ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස් වේ. ඔය ග්ලූකෝස් ගැන දන්න එක්තරා වැදගත් කරුණක්. ඊළඟට ලියන්නේ යාටම ඔපොසිට් එකේ ලියමු. ඊට ඉස්සරහ ඔපොසිට් එකේ ලියමු නේද? ඉංග්‍රීසියෙන් කියමු ඉදිරියේ. ලියන්නේ රූල් දෙකක් වගේ තියෙන තැන ඊතලයේ දාලා තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය නිපදවන ප්‍රධාන ඵලය ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ප්‍රධාන ඵලය වේ.
ප්‍රභා සංශ්ලේෂණයේ නිපදවන ප්‍රධාන ඵලය එළය වේ. 3 ඔය අංක කරගන්න ඕන නම් 1 2 3 15 කෙලියමු. සෛලීය ශ්වසනයේදී සෛලීය කියන්නේ සෛලයක් තුල සෛලීය ශ්වසනයේදී ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය. සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් සෛලීය ශ්වසනයේදී ග්ලූකෝස් බිඳ හෙලීමෙන් ඒ කියන්නේ ප්‍රතික්‍රියා වෙන ඔක්සිජන් එක්ක බිඳ හෙලීමෙන් පැන මාරු කරන්න ශක්තිය නිපදවයි. අන්න ග්ලූකෝස් තමයි ශක්ති ප්‍රභවය වෙන්නේ. ශක්ති ප්‍රභවය ග්ලූකෝස්. හරි නේද පුතේ? කරුණු තුන මතකයිද? ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය සෛලීය ශ්වසනයේදී බිඳ හෙලනවා ඔක්සිජන් එක්ක ශක්තිය ගන්න. ඒ ග්ලූකෝස් වැය කරන්නේ. ඊළඟට අපි කිව්වා පිෂ්ඨ ජීර්ණයේ අන්තඵලය ග්ලූකෝස් කියලා. කරුණු තුන මතක තියෙන්න ඕන. මේ පැණි වල තියෙනවා, පළතුරු වල තියෙනවා, ඉදුණු පළතුරු වල ග්ලූකෝස් තියෙනවා. යමු අපි ඊළඟ මොනොසැකරයිඩ් වර්ගය කොහෙද තියෙන්නේ බලන්න. උතේ ඒ තමයි ෆ්‍රක්ටෝස්. අහන් ඉන්න යාගෙන වැදගත් දේවල් ටිකක් මම දැන් කියනවා. හරිද? දැන් කියනවා හෙට උදේ අහනවා. නම් කිය අහනවා. හරි? මොකද්ද දාන්නේ? ටීචර් හෙට පන්තිය 4 6 දාමුකෝ බෑ. 4 6 පන්තියක් තියෙනවා. උදේ වරුවේ විතරයි. උදේ 8ට තියෙන්නේ 8 සිට 10. රෙකෝඩින් දෙනවා. එන්න බැරි වුණාම රෙකෝඩින් බලන්න කමන්නේ ඔයා වෙන පන්තියක් නම් උදේ යන්න. රෙකෝඩින් එක බලන්න හැබීට හොඳයි. හෙටම දානවා රෙකෝඩින් එක. හෙටම බලන්න. හරිද? right. ෆ්‍රක්ටෝස් කියන්නේ මයි පුතේ තියෙන්නේ අර වගේම පළතුරු වල දෙලුම් පේනව නේද? ඔන්න බලන්න දෙලුම්. පළතුරුමයි පුතේ ඉදෙනකොට ෆ්‍රක්ටෝස් හැදෙනවා. එතකොට මිස් කියවනේ ග්ලූකෝසුත් තියෙනවා. ඔව්. ඉතින් ග්ලූකෝසුත් තියෙනවා ඉදුණු පළතුරු වල ෆ්‍රක්ටෝසුත් තියෙනවා. මෙයාටමයි පුතේ අපි පොඩි නමක් දෙනවා. ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ අහනවා. පළතුරු සීනි නම් කරන්න. පළතුරු සීනි ලෙස හඳුන්වන්නේ කවුද? ඔන්න උත්තරේ. හොඳේ. පළතුරු සීනි කියලා හඳුන්වන්නේ කවුද? ෆ්‍රක්ටෝස්. පැණි රසින් වැඩිම සීනි වර්ගය නම් කරන්න. මේ විභාග ප්‍රශ්න කියන්නේ. විභාග ප්‍රශ්න කියන්නේ මම. පැණි රසින් අධිකම සීනි වර්ගය නම් කරන්න ෆ්‍රක්ටෝස්. තේරුණාද? හරි. පළතුරු සීනි කියනවා. පැණි රසින් වැඩිම සීනි කියනවා. අහයි ඔයාගේ. උත්තරේ ලියන්න මට ෆ්‍රක්ටෝස් කියනවා. පළතුරු ඉදීගෙන එනකොට ෆ්‍රක්ටෝස් හැදෙනවා. අමු පළතුරු ඉදෙනකොට ෆ්‍රක්ටෝස් හැදෙනවා. උතේ මේ ෆ්‍රක්ටෝස් ඔන්න බලන්න. තියෙන තැන් අලුත් පළතුරු ඒ වගේම මයිතේ මේ පැණිවල ඔන්න මේ වදයක් මේ මැස්සොත් ඉන්නවා නේද? සාක්ෂි මේ පැණි කියලා. මේ පැණි වල තියෙනවා ග්ලූකෝසුත් තියෙනවා මේවත් තියෙනවා. ෆ්‍රක්ටෝසුත් තියෙනවා. ඊළඟට බලන්න අඳුරනවාද කියලා මේගොල්ලන් කැරට් නේද? කැරට් පොඩ්ඩක් පැණි රහයි. 29 වසරේ අන්තිම දවසේ රෙකෝඩින් එක දාලා නෑනේ. එහෙම මොකද අර තිරසර සංවර්ධනයේ පාඩම ඒකේ දාලා තියුනේ නැද්ද? මම බලන්නම් හොඳයි එවන්න. ගෲප් එකට දාලා නැද්ද? YouTube එකට දාලා නැද්ද තියුනේ? ඔයා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. එතකොට ඔයාට වීඩියෝ එක එනවනේ. ගෲප් එකට දැම්මේ නැත්නම් නේද? notification එක එනවා ටක් ගාලා. එතකොට බලන්න පුළුවන් ඔයාගේ පන්ති එකද වෙන පන්ති එකද subscribe කරාම ඉතින් ඔක්කොම එනවා. ඒකයි අවුල නේද? මිස් ගිය සතියේ රෙකෝඩින් එක ගෲප් එකට දානවද? ඒ කියන්නේ අපේ මේ 10 පන්තියකද? දාලා නැද්ද? මම දාන්නම්. දාලා මට මතක නැහැ මම නෙවෙයි දාන්නේ ඒක. අයියා දාන්නේ ඉතින් මේ අයියා තමයි තාක්ෂණික අංශයෙන් සහාය දෙන්නේ. එයාගේ වැඩත් එක්ක සමහර විට යට මතක නැති වෙන්නේ. මොකද දැන් ඒක 11 වසරේනේ.
නේද? එයාටත් එක්කලා අවසරේ පන්ති පටන් ගෙන තියෙනවා. 10 වසරක් යනවා. හරි. හරි. මම බලන්නම් දාලා නැද්ද කියලා. කැරට් වල තියෙනවා ෆ්‍රක්ටෝස්. බලනවා කන කෑමක්ද දාස කෑමක්ද කියලා. පැණි ගහයි මයි පුතේ වට්ටක්කා අපේ අක්කා නේද? වට්ටක්කා වලත් ෆ්‍රක්ටෝස් තියෙනවා. හරිද? වට්ටක්කා වලත් ෆ්‍රක්ටෝස් තියෙනවා. නේද පුතේ? ගමනක් ගියා. තක්කාලි වලක් තියනවාද? තක්කාලි පැණි රහයිද? පැණි රස එළවලු වල තියෙන්න පුළුවන්. දැන් අපි මෙතනදී කැරටුයි මේ වට්ටක්කයි කිව්වට පැණි රස තියෙන ගොඩක් ඒවා පුතේ තියෙනවා. බීට් වලක් තියෙන. නෑ. බීට් වල තියෙන වෙන දෙයක්. මම කියන ඩයිසැකරයිඩයක් බීට් වල තියෙන. මේ මොනොසැකරයිඩ් ෆ්‍රක්ටෝස් තියෙනවා. හරිද? මිස් ක්ලාස් ඉවර වෙන්නේ කීයටද? තව ටිකකින් ඉවර වෙනවා. දෙපහමාර 3:00මාරනේ අපි පටන් ගත්තේ නේද? හරි. ඒ නිසා ඉක්මනට අපි යමු. ඔන්න ඔය තමයි එතකොට තියෙන්නේ. ෆ්‍රක්ටෝස්. පළතුරු සීනි කියන්නේ උතේ මේ නිසානේ. අඹවල ඉදුණු අඹ නේද? දොඩම් අන්නාසි අරව මෙව්වා එව්වයි තියෙනවා. පැණි රසින් වැඩිම සීනි. හරිද? රයිට්. අපි ලියාගමු එහෙනම්. ෆ්‍රක්ටෝස්. උතේ අර වගේමයි අර කොටු ඇතුලේ ලියන්න තියෙන ටැන්. ලියන්න ඔයා ඉදුණු පළතුරු ඉක්මනට ලියන්න. ඉදුණු පළතුරු මීපැණි වට්ටක්කා කැරට්. ඒ දෙන්න ලියන්න. වට්ටක්කයි කැරටුයි තමයි දීලා තියෙන්නේ ඔයාලට. වට්ටක්කා කැරට්. මිස් මැද කොටුවේද? ඔපතේ කොටුවේ ලියන්න. අපි අර ඉස්සෙල්ලා ලිව්වේ ග්ලූකෝස් තියෙන්නේ මොනවයිද මේ ග්ලූකෝස් තියෙන්නේ මීපැණි වල ඉදුණු පළතුරු වල ඒ වගේම ෆ්‍රක්ටෝසුත් ඒ වගේම ලියන්න කොටුවේ. කොටු තුනක් තියෙනවා තව නේද? ආයි මම කොටු දාලානේ මැද කොටුවේ ෆ්‍රක්ටෝස් කියලා ලියලා තියෙන තැන පහළ ලියන්න. ඊට පස්සේ වටේ ඒවයි ලියමු. ඊතල දාලා තියෙන ඒවයි අමු පළතුරු ඉදෙන විට සෑදේ නැත්නම් නිපදවයි. අමු පළතුරු ඉදෙන විට නිපදවයි. කවුද? ෆ්‍රක්ටෝස් නේද? තව කොටුවක ලියමු. කොටු තුනක් තියෙනවනේ. කොටු තුනක් මැද කොටුවේ අර කොටු තුනක් මැද කොටුවේ ලිව්වේ අපි තියෙන තැන්. ඉදුණු පළතුරු මීපැණි වට්ටක්කා කැරට් මැද කොටුවේ. ඊට පස්සේ ඔයා කැමති කොටුවක අමු පළතුරු ඉදෙන විට සෑදේ පළතුරු සීනි වේ. පළතුරු සීනි කියලා හඳුන්වනවා. යන්න එපා මේ කොහොම ඉන්න මම හෙට උදේට මේව මතක් කරන්නේ නැහැ වැඩිය. තියෙන තැන් මතක් කරන්නේ නැහැ නිසා වැඳිලා ඉන්න. අලවන්න රූප නම් දැම්මේ නැහැ. ඔයාට කැරට් තලයක් පුළුවන් නම් ඔයන් අලවන්නකෝ. හරි? අට්ටක්ක හරි. මී මදේක පුළුවන් නම් ඇප්ටි ඒක අයත් කියනවාද ටීචර්? කියන්න. පළතුරු සීනි වේ. හරිද? එක කොටුවක ඊට කලින් කිව්වේ අමු පළතුරු ඉදෙන විට සෑදේ. අමු ඔය කියන එක පුතේ ඔයාලට ඕනනම් අලව ගන්න හොඳේ. හරිද? පොඩි රූප ඕනනම් ඒ තැන් වල ඇඳ ගන්න. කැරට් එක මේවා මේ පළතුරු ගෙඩියක් ඒවා රියුට් එක ලස්සන වෙන මම ඒවා දැම්මේ නැහැ. ඉතින් ඒවා රූප තියෙනවනේ ඔයගොල්ලෝ ගන්න නේද? ඒ නිසා ඒවා දැම්මේ නැහැ. වෙන රූප ටිකක් තමයි තව පස්සේ වුණ රූප ටිකක් දැම්මේ. ඊළඟ ලියන්නේ මේ වාක්‍ය ලියන්න රතු පෑන අරගෙන. රතු පෑනෙන් ලියමු වෙන පාටකින් ලියමු. රතු වලට කැමති නැත්තම් ඔයා කැමති ලස්සන පාටකින් ලියන්න. ඉතුරු කොටුවේ පැණි රසින් වැඩිම සීනි වර්ගය. පැණි රසින් වැඩිම සීනි වර්ගය වේ. පැණි රසින් වැඩිම සීනි වර්ගය වේ. උතේ අවසාන මොනොසැකරයිඩ් අද දවසේ කතා කරන ගැලැක්ටෝස්.
හරිද? දන්නවා දැන් නේද? මං කියන්න ඕනෙත් නෑ වගේ. ගැලැක්ටෝස් කියන්නේ පැණි රස නැති සීනි වර්ගයක්. තව මොනවද දන්නේ? කිරිවල තියෙනවා කියලා දන්නවා. ඔන්න කුක්කු, පිටි, කිරි නේද? මේ වෙයි තියෙනවා. යෝගට් වල ගැලැක්ටෝස් තියෙනවා. මොනොසැකරයිඩයක් වන. කිරි ආහාරවල. පුතේ අපි මෙන්න මෙයා හෙට උදේ කියනවා වැඩිපුර ලැක්ටෝස් ගැන. ලැක්ටෝස් කියන්නේ පුතේ ඩයිසැකරයිඩයක්. ඒ ඩයිසැකරයිඩ් මම කියවනේ ගැලැක්ටෝස් අයියා කියලා ලැක්ටෝස් නේද? එහෙනම් ගැලැක්ටෝස්ුයි තව එක්කෙනෙක් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. මොනෝලා දෙන්නෙක් එකතු වෙලා ඩයි හැදෙනවා. හරිද? මෙයත් එක්ක ග්ලූකෝස් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. අපි ලියන්නේ පුතේ ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් සමානයි ලැක්ටෝස්. ඉතින් ඔයා හිතන්නකෝ ආපහු ලැක්ටෝස් ජීර්ණය කරනවා. අපි බොන කිරි අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුල ඩයිසැකරයිඩ් නැවත කැඩෙනවාමයි පුතේ. ආයි කැඩිලා ලේ වලට උරා ගන්න අන්තඵලය අන්න ගැලැක්ටෝස්. මේකේ තේරුම ලැක්ටෝස් ජීර්ණයේ සෑදේ. කවුද හැදෙන්නේ? අර මොනොසැකරයිඩ් දෙකම ලැබෙනවා. නැවත ලැක්ටෝස් එකක් නැවත ජීර්ණය වෙනකොට ආපහු එයා හැදිච්ච මොනොසැකරයිඩ් දෙක නැවත ලැබෙනවා. එතනින් එක්කෙනෙක් තමයි ගැලැක්ටෝස් අනිත් එක්කෙනා ග්ලූකෝස්. හැම ඩයිසැකරයිඩ් එකම ග්ලූකෝස් ඉන්නෝ පුතේ. ග්ලූකෝස් අණු දෙකක් මෝල්ටෝස් හදනවා. හෙට උදේ හදමු. ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් සුක්‍රෝස් හදනවා ඩයිසැකරයිඩ්. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් ලැක්ටෝස්. ගැලැක්ලැක් හැමතිස්සෙම අනිවාර්යෙන් ඕන ඩයිසැකරයිඩ් එක ග්ලූකෝස් ඉන්නවා. හරිද? ග්ලූකෝස් ධන ග්ලූකෝස් මෝල්ටෝස්. ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් පළතුරු සීනි. ඒ දෙන්න එකතු වෙලා සුක්‍රෝස් හදනවා. හරි? සුක්‍රෝස් හදනවා. ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් එකතු වෙලා ලැක්ටෝස් හදනවා. මයිතේ ඒ ඩයිසැකරයිඩ් වලින් ආපහු රිවර්ස් ගහලා නැවත මොනොසැකරයිඩ් ගන්න පුළුවන්. හරිද? අපි ආපහු ගන්නවා ඒවා හෙට උදේ ගමු 8ට ගමු. මං එන ඔයත් එක්ක ඩයිසැකරයිඩ් කඩන්න. ඩයිසැකරයිඩ් හදනවා ඊට පස්සේ කඩනවා හෙට උදේට. තේරුණාද පුතේ? ටීචර් පන්ති පටන් ගන්නකෝ. මොකද්ද? පන්ති පටන් ගන්නකෝ. සැටර්ඩේ 6:30 9:30 දාන්න 6:30 හැමෝටම එන්න පුළුවන්ද? පොද්දල කට්ටියලා 6:30ට එන්න පුළුවන්ද පුතේ අපේ ගෙදරට එතකොට? බෑ මිස්. ඒකනේ. ඒ කට්ටියට දැන් අවුල තියන්නේ අර නේද? 6:30ට ඔයාලා ඉතින් 6:30ට එනවා. මොකෝ ඩෙස්ක් බංකුව අල්ලගන්න එනවා උදේ පාන්දර. 6:30 වෙනකොට තමයි භාගයක්ම පිළිලා පන්තියේ. ඉතින් එන්න ඇවිල්ලා වාඩි වෙලාම අපි 7ට හරියටම ආරම්භ කරනවා. ඒ ලෙසනින් යන්න ඕන වුණොත් යන්න මම අවසාන ටිකේ නෝට් එක දෙන්නම්. එතකොට ඔයාට 9:30ට යන්න ඕන නම් යන්න. හරි? එම කරමු. මිස් ජනවාරි පළවෙනිද පටන් ගන්නවද? බලමු පුතේ. හරි. රටේ තත්ත්වයක් එක්ක තමයි මට හරියටම කියන්න බෑ නේද? ඒ නිසා අපි එහෙම වුණොත් පටන් ගමු බලමු. ඔයාලා මාස්ක් දාගෙන හැබැයි සැනිටයිසර් අරගෙන ආවට පස්සේ ආයෙ ඉන්න තැන සැනිටයිසර් ගහලා පිරිසිදු කරලා ළඟ ඉන්න ළමයාගේ ඇඟපතේ ගෑවෙන්නේ නැති වෙන්න ඉන්න ඕන හොඳේ. නැත්නම් ඉතින් මුළු පන්තියම ආපහු නිරෝධායනය කරන්න වෙනවා. මටත් නිරෝධායනය වෙන්න වෙනවා. එහෙම වුණොත්. දැන් මේ කරන විදිය සැපයි මට. නේද? ඕගොල්ලෝ ඔතන ඉන්නවා මම මෙතන ඉන්නවා ආරක්ෂිතව. ඔයා ගෙදර ඉන්නවා. ඉතින් අපේ සමහර දරුවන්ගේ ලොකු ඉල්ලීමක් තියෙනවා. අනේ පන්තියට එමු මිස් ඔන්ලයින් නැති වෙලා දැන් එහෙම. ටීචර් ඔන්ලයින් නැති වෙලා. ඒ නිසා තමයි පුතේ ගෙන්නන්න හදන්නේ. හැබැයි ඉතින් ඔමික්‍රෝන්ස් පැතිරීගෙන යනවා. රටේ තත්ත්වය මන් දන්නේ දැන් උත්සව කාලෙත් එක්ක මොනවා වෙයිද කියලා නේද? එහෙම බලමු අපි. කරන්නව දෙයක් නැති වුණොත් ඉතින් පෙරළුණු පිට හොඳයි කියලා ආයෙ ඔන්ලයින් වලට බහින්න වෙනවා නේද? පුළුවන් තරම් අපි එහෙම වුණොත් පන්තියේ දැන් සමහර දරුවන්ට ඔන්ලයින් හොඳයි. සමහර අයට හොඳ නැහැ. එහෙම වුණොත් ක්ලාස් එකේදී මම සජීවීව ඔන්ලයින් එක දෙනවා. එම වෙලාවෙම උදේ 7ට ගෙදර ඕන නම් ගෙදර ඉන්න මෙහෙ ඉන්න අස කට්ටියම ආව බලන්න මෙහෙ ඉන්න. හරිද? ඕන එකක් කරගන්න. එහෙම හොඳයි නේද? එහෙම හොඳයි ටීචර්. එන්න කම්මැලි නම් ගෙදර ඉන්න. හරි. පුතේ ගැලැක්ටෝස් ගාව ලියමු අපි. කිරි ආහාරවල කොටු ඇතුලේ ලියන්න. ගැලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාරවල.
ඔය එහෙම කරමු. ඔන්ලයින් උත් ඒ වෙලාවම සෙට් කරගමු එහෙම උනොත්. හරිද? ඊළඟට මම කොටු 3ක් දාලා තියෙනවා. ඒ වුණාට කොටු 2කයි ලියන්න මට වචන තියෙන්නේ. වාක්‍ය 2කයි තියෙන්නේ ගැලැක්ටෝස් ගැන. එක වාක්‍යයක් ලියමු. කිරි ආහාරවල නෑ පොඩයි. මේ පැණි රස නැත. පැණි රස නැත. ලියන්න. පැණි රස නැත. කොටුවක ලියන්න. ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය වේ. මේ දෙන්න ලියන්න. ඕනනම් අනිත් එකේ කිරි ආහාරවල කියලා ආයෙ ඕනනම් ලියන්න. කිරි කියලා ලියන්නකෝ එතකොට. කිරි ආහාරවල. කොටු 3ක් දැම්මනේ නේද? කොටු 3න් එකක ඔන්න පුතේ ওই 3 දෙනා එන්න ඕන. කිරි ආහාරවල ලැක්ටෝස් ජීර්ණයෙන් සෑදේ පැණි රසක් නැත. එතකොට මැද එකේ උදාහරණේ කිරි. කිරි බටර් චීස් ඒවයි තියෙනවා ගැලැක්ටෝස්. මං කිරි ආහාරවල කියලාම නිතරක් ලිව්වේ නේද? ඔයාට ඕන නම් අතන කිරි බටර් චීස් ඒවත් ඕන නම් ලියා ගන්න. හරිද? මිස් ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය. ලැක්ටෝස් ජීර්ණයේ අන්තඵලය. නැත්තම් ලැක්ටෝස් ජීර්ණයෙන් සෑදේ කිව්වනම් ඇති. ලැක්ටෝස් ජීර්ණයෙන් සෑදේ. මිස් ලැක්ටෝස් ජීර්ණයෙන් සෑදේ කිව්වම හරි පුතේ හරි. හරි. මම ඉරිදා ක්ලාස් එකේ මේ පොඩ්ඩක් ඩයිසැකරයිඩ් ගැන පොඩ්ඩක් හඳුන්වලා දුන්නා. ඒ වුණාට ඔයාලා හෙට උදේ පන්තියට එන නිසා ඔක්කොම එනවා හොඳේ. ඉරිදාත් එන්න ඕනේ. ඒක ඉස්සරහට ඉතුරු වෙන්නේ. ආ? ඒක කොටුවක් ඉතුරු වෙන කොටු 3. ඔව්වානේ ඒක තමයි. ඒකේ මොකක් හරි ලියන්න දැන්. මොකක්ද ලියන්නේ? කිරි ආහාරවල අඩංගු වෙයි කියලා ආයි ලියන්න. නැත්නම් ඉතින් හිස්ම තියන්න වෙනවා. කැතයි නේ නේද? කිරි ආහාරවල බොහෝ ඇත. එහෙම ලියාගන්න. එහෙම ලියාගන්න. හරිද? පන්ති දෙකේම දරුවෝ පුතේ හෙට උදේ එන්න ඕනේ 8ට. පන්ති දෙකේම ඉරිදා පන්තියේ බ්‍රහස්පතින්දා පන්තියේ දෙගොල්ලම ඔක්කොම එන්න ඕනේ හෙට උදේ 8 වෙනකොට එන්න. ඇඩ්මිට් වෙලා ඉන්න ඇවිල්ලා 8 වෙනකොට මම 8 8:05 8:10ට කලින් අනිවාර්යෙන් 8ටම එන්න බලාපොරොත්තු වෙනවයි කියන්නේ 6-8 පන්තියක් තියෙනවනේ අයියලක්කලගේ නේද? දැනට 10 පන්තියේ ඉන්න කට්ටියට 6 ඉඳන් 8 වෙනකන් තියෙනවා. ඒක හදිස්සියවත් ඒක සර් කරන්නේ දැන්. මම ඔයාලා පන්තිය කරන්න ඕන නිසා මම සර්ට දුන්නා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ පාඩම කරන්න. මම එනවා ඔයගොල්ලොත් එක්ක මගේ පාඩම මේක කරන්න. ඒ නිසා මේ 8:05 වෙන්නත් පුළුවන්. මොකද සර්ට නවත්ත ගන්න බැරි වුණොත් විනාඩි 5ක් විතර ගත්තොත් අදිස්සියේ. එහෙම නැති වුණොත් 8ට 5ක් තියලා ඒගොල්ලන්ව නවත්ත ගත්තොත් මම 8ට පටන් ගන්නවා. අර රෙකෝඩින් එක YouTube එකේ නෑ. 9 අන්තිම එක. දාන්න පුතේ හරි. හරි. මොකද පුතේ ගෙදර නෙමෙයිනේ කියලා කවුරු හරි අහලා තියෙන්නේ. අන්න ඒක ගියා. අපි යන්නේ මිසා යන්න. හරි. හරි. එහෙනම් අදට පන්ති ඔය ඇති නේද? තේරුණාද පුතේ අද කරපු දේවල් ටික? හරිනේ නේද? හරි පොඩ්ඩයි ටිකයි කරේ මම හොඳේ. ටිකයි බොහොම සල්පයයි මොනොසැකරයිඩ් ගැන විතරයි කරේ. කාබෝහයිඩ්‍රේට් පවුලේ පළවෙනි සමාජිකයා ගැන විතරයි කිව්වේ. හෙට උදේ ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් ඔක්කොම ඉවර කරනවා හෙට පැය දෙක තුල. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබෝන් හැමෝටම ආයිබෝන් අයිබෝන් ටීචර්. ආයිබෝන්